අපි කලින් වීඩියෝ එකේ කතා කරා ධාරා විද්‍යුතයේ පළවෙනි සිද්ධාන්ත කොටස් ටික. ඒ කියන්නේ සමක ප්‍රතිරෝධ වෙන විදිය, ප්ලාවිත ප්‍රවේගය සමීකරණය වර්ණ කරනවා. ඒ වගේම විභව බෙදීම්, විද්ධාරා බෙදුම්, පිටිසන්නායක, විද්‍යුත්සන්නායක ගැන විස්තරයක් අපි කතා කරා. ඒ වගේම උෂ්ණත්වය සමග සන්නායක ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ කොහොමද? භෞතික ගුණ වෙනස් වෙනකොට සන්නායක ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඒ අනුව අපිට පුළුවන් දැන් මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා එම සිද්ධාන්ත කොටස් වලට අදාළ පුනරීක්ෂණ ගැටලු කිහිපයක් විසඳන. අපි පළවෙනි ගැටලුව විදිහට ගන්නේ මේ නිබන්ධනයේ පුනරීක්ෂණ නිබන්ධනයේ අවසානම ගැටලුව තමයි මේක පාර්ශ්වීය රචනා ගානක්. තඹ කම්බියක් ආධාරයෙන් 66 වෝල්ට් විදුලි බල්බයක් 12 වෝල්ට් වෝල්ටීයතා ප්‍රභවයකට සම්බන්ධ කරලා තියෙනවා. බල්බෙහි පූර්ණ දීප්තියද. ඒතර තඹ කම්බිය හරහා යන ධාරාව සමානයි බල්බය හරහා යන ධාරාව. අපි දන්නවා බල්බයක ක්ෂමතාවය සමාන. විභවාන්තරය වැඩි කිරීම ධාරාව. ඒ නිසා P සමානයි VI මගින් අපිට පුළුවන් බල්බය හරහා ධාරාව හොයන්න. බල්බය හරහා ධාරාව සමානයි කම්බිය හරහා ගමන් කරන ධාරාව. ඒතර අපිට පුළුවන් එකේ P සමානයි VI දාලා බල්බයට අපිට 60 වෝල්ට් තමයි බල්බේ ක්ෂමතාවය. විභවාන්තරය 12 වෝල්ට්, I කියන එක නා 5 ඇම්පියර් කියලා අපිට හොයන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඊළඟ කොටසදී අහලා තියෙන්නේ දෙවෙනි කොටස. සෑම තඹ පරමාණුවකින්ම 1 ඉලෙක්ට්‍රෝනයක් සන්නායක ක්‍රියාවලියට දායක වේ යයි සැලකිල්ලට ගනිමින් තඹ 1 ඝන මීටර වල පවතින සන්නායක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒතර අපි දැන් මේ සිද්ධාන්තවලදී අපි කතා කරා සාමාන්‍ය සන්නායකයක, විද්‍යුත් සන්නායකයක සෑම පරමාණුවකින්ම 1 ඉලෙක්ට්‍රෝනයක් ඇති කරලා තියෙන. ඒක නිසා 1000 ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය සමානයි පරමාණු ඝන මීටර. අපි ඒතකොට 1 ඝන මීටරයක තියෙන පරමාණු ගාන අපිට හොයාගන්න පුළුවන් නම් අපිට පුළුවන් 1 ඝන මීටරයක තියෙන ඉලෙක්ට්‍රෝන ගාන හොයාගන්න. අපිට මේකේ ඝනත්වය දීලා තියෙනවා තඹවල 1 ඝන මීටරයක ස්කන්ධය 10000 කිලෝග්‍රෑම් ඝනත්වය කියලා කියන 1 ඝන මීටරයක ස්කන්ධය. අපිට 1 ඝන මීටරයක ස්කන්ධය ගන්න පුළුවන් 9000 කිලෝග්‍රෑම්. ඊට පස්සේ 1 ඝන මීටරයේ තියෙන මවුල සංඛ්‍යාව අපිට හොයන්න පුළුවන්. ඒ ස්කන්ධය බෙදලා මෞලික ස්කන්ධයෙන් අපි දන්නවා මවුල ගාන සමානයි සිම්පල් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M. ඒ අනුව මවුල ගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. එතකොට 9000 මෞලික ස්කන්ධ 9000 ග්‍රෑම් කරනවා. 9000 වැඩි කිරීම 10 ග්‍රෑම්. යට තියෙන්නේ ග්‍රෑම් නිසා. ඒතර අපිට මෙතනින් හොයාගන්න පුළුවන් තඹ පරමාණු මවුල ගණන. තඹ මවුල ගන්න 9 වැඩි කිරීම 10 බෙදීම 63යි. ඒතර අපි දන්නවා අවගාඩ්‍රෝ අංකය කියලා කියන්නේ 6 වැඩි කිරීම 10 23යි. ඒ කියන්නේ මවුලයක තියෙන පරමාණු ගන්න. ඒතකොට තඹ මවුලයක තියෙන පරමාණු ගන්න 6 වැඩි කිරීම 10 23. එහෙනම් 1 ඝන මීටරයක තියෙන මවුල සංඛ්‍යාව අපි ඉහළින් හොයාගත්ත නිසා අපිට පුළුවන් ඒ මවුල ගාන අවගාඩ්‍රෝ අංකයෙන් වැඩි කරාට පස්සේ 1 ඝන මීටරයක තියෙන පරමාණු ගාන අපිට හොයන්න. ඒත් අපි දන්නවා තඹ එක පරමාණුවකින් 1000 ඉලෙක්ට්‍රෝනයක් ඇති කරන නිසා තඹ ඝන මීටරයක තියෙන 1000 ඉලෙක්ට්‍රෝන ගන්න සමානයි තඹ ඝන මීටරයක තියෙන පරමාණු ගන්න. ඒක නිසා අපිට මෙතනින් අවසානයේ සිම්පල් m ඉලෙක්ට්‍රෝන ඝනත්වය 1000 ඉලෙක්ට්‍රෝන ඝනත්වය 8.6 වැඩි කිරීම 1028යි කියලා අපිට හොයාගන්න පුළුවන්. ඊපස්සේ ඊළඟ කොටස අපිට තියෙන්නේ තඹ කම්බියේ අරය 0.7 මිලිමීටර නම් තඹ තුල සන්නායක ඉලෙක්ට්‍රෝන වල ප්ලාවිත ප්‍රවේගය හොයන්න කියලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ආරෝපණය අපිට දීලා තියෙනවා. අපිට පුළුවන් තඹ කම්බියේ ප්ලාවිත ප්‍රවේගය වෙන අපි සමීකරණයක් කතා කරා සිද්ධාන්තවලදී I සමානයි VDANE කියලා. V කියලා කියන්නේ ප්ලාවිත ප්‍රවේගය. අපිට මෙතනින් V කියන එක නා උත්තර කරගන්න පුළුවන්. ඒතකොට I බෙදීම ANE තමයි ප්ලාවිත ප්‍රවේගය. I කියලා කියන්නේ 5 ඇම්පියර් එක අපි කලින් හොයාගත්තා. හරස්කඩ වර්ගඵලය ඒතකොට අරය 0.7ක් නිසා 0.7 මීටර කරන 0.7 වැඩි කිරීම 10/3යි. ඒතකොට 5r වර්ගය අනුව වෘත්තාකාර හරස්කඩ වර්ගඵලය 5r වර්ග අනුව r වර්ග කියලා කියන්නේ 0.7 වැඩි කිරීම 10/3 වර්ගය. 5 කියලා කියන්නේ 7/22. n කියලා කියන්නේ 1000 ඉලෙක්ට්‍රෝන ඝනත්වය 8.6 වැඩි කිරීම 10/28. E කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ආරෝපණය 1.6 වැඩි කිරීම 10/19. මෙතනින් අපිට උත්තර එනවා 2.4 වැඩි කිරීම 10/4යි. ms ඍණ එක තමයි ප්ලාවිත ප්‍රවේගය. ඊපස්සේ අපෙන් අහලා තියෙනවා මෙතන ඊළඟ කොටස අහලා තියෙන්නේ සන්නායක ඉලෙක්ට්‍රෝන පරිපූර්ණ වායුවක අණුමෙන්. ඒ කියන්නේ අපිට උපකල්පනය කරන්න කියලා තියෙනවා සන්නායක ඉලෙක්ට්‍රෝන වායුවක් කියලා. වායුවක අණු කියලා උපකල්පනය කරන්නයි කියලා අපිට කියලා තියෙනවා. යාළුවා. එතකොට යාළුවා අහලා තියෙනවා 27 C වලදී ඉලෙක්ට්‍රෝන වල වර්ග මධ්‍යන මූල වේගය හොයන්න කියලා. ඒතර අපිට බෝස්මාන් නීතිය දීලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ස්කන්ධය දීලා තියෙනවා. ඒතර අපි කලින් තාපයේදී අපි ඉගෙන ගත්තා වායු අණුවක චාලක ශක්තිය 2 3යි kT. එතකොට අණුවක චාලක ශක්තිය 2 3යි kT නම් අණුවක ප්‍රවේගය
වර්ග මධ්‍යන්න මූල ප්‍රවේගය c නම් c වර්ග භාවල මූල නම් ප්‍රවේගය. එතකොට c වර්ග භාවල මූලය c වර්ග තමයි c කියලා කියන්නේ වර්ග මධ්‍යන්න මූල වේගය නම් එයාගේ චාලක ශක්තිය භාගයයි me වර්ගය. එතකොට c වර්ගවල මූලය තමයි වර්ග මධ්‍යන්න මූල වේගය කියලා කියන්නේ. ඒතර අපිට මෙතනින් ඔප්පු කරන්න පුළුවන් 3 kt බෙදීම m සිම්පල් m සමානයි 90 වේගය වර්ග මධ්‍යන්න මූල වේගය. එතකොට මෙතනින් ඒ කියන්නේ මෙතන c කියන එක නේ අපි උක්ත කරලා තියෙන්නේ. එතකොට c වර්ග කියලා කියන්නේ දෙකෙන් 3 kt බෙදීම සිම්පල් m c වර්ගවල මූලය කියලා කියන්නේ වර්ග මධ්‍යන්න මූල වේගය. ඒක 3 kt බෙදීම m k දීලා තියෙන නිසා අපිට පුළුවන් මෙතනට ආදේශ කරලා 3යි k කියලා කියන්නේ අපිට දීලා තියෙන කැල්සියම් 4 වැඩි කිරීම 10 23යි t කියන්නේ 300යි සිම්පල් m කියලා කියන්නේ 9.1 වැඩි කිරීම 10 31යි ඉඳ c වර්ග මධ්‍යන්න මූල වේගය කැල්සියම් 2 වැඩි කිරීම 10 5යි ms. එතකොට අපිට ඊළඟට අහලා තියෙනවා ප්ලාවිත ප්‍රවේගය හා වර්ග මධ්‍යන්න මූල වේගයේ විශාලත්වය අතර විශාල වෙනසක් ඇත්තේ පැහැදිලි කරන්න. දැන් අපි වර්ග මධ්‍ය මෙයා අපි ඉලෙක්ට්‍රෝන වායුවක් කියලා උපකල්පනය කළා ඉලෙක්ට්‍රෝන වායු අණුවක් කියලා උපකල්පනය කළා අපි ඒ සමීකරණය දාලා අපි වර්ග මධ්‍යන්න මූල වේගය හෙව්වා ඉලෙක්ට්‍රෝන වල. ඒතර අපි මෙතන වර්ග මධ්‍යන්න මූල වේගය හොයනකොට අපි සලකන්නේ වායුවකත් අපි වර්ග මධ්‍යන්න මූල වේගය හොයනකොට සලකන්නේ වායුව අහඹු චලිතය දෙනවා. ඒතකොට මේ වර්ග මධ්‍යන්න මූල වේගයෙන් එන්නේ වායුව ඉලෙක්ට්‍රෝන වල අහඹු චලිතයේදී යගේ වේගය. හරිනේ. c වර්ග භාවවල මූල කියලා කියන්නේ අහඹු චලිතය වෙනකොට ඉලෙක්ට්‍රෝන වල වේගය. හැබැයි ප්ලාවිත ප්‍රවේගය කියලා කියන්නේ අර අපි විභවාන්තරයක් දුන්නට පස්සේ විභවාන්තරය අණුව විද්‍යුත් ක්ෂේත්‍රය අනුව එයා ගමන් කරන ප්‍රවේගය. එතකොට ප්ලාවිත ප්‍රවේගය කියලා කියන්නේ විභවාන්තරය ඇති කළ පසු ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධව ඉලෙක්ට්‍රෝන චලිත වෙන ප්‍රවේගය. එතකොට මේක දෙකක් අහඹු චලිතයේ ප්‍රවේගයයි අපි විභවාන්තරයක් ඇති කරාට පස්සේ ඇති කරන ප්‍රවේගය දෙක වෙනස්. ඒකයි මේ උත්තර දෙක මෙතන 1.2 වැඩි කිරීම 10 5ක් ඇල්ලුවා. මෙතන 2.4 වැඩි කිරීම 10 10යි ඍණ 4යි ms නේ ඇවිල්ලා. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා ඊළඟ ප්‍රශ්නේ තමයි කම්බියේ දිග 1 මීටර නම් ඉලෙක්ට්‍රෝනයක් කම්බියේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා යාමට ගන්නා කාලය එනමුත් ඇත්තෙන්ම ස්විචයේ වැසූ සැනින් බල්බය දැල්වේ මේ පැහැදිලි කරන්න. ඒ කියන්නේ අපිට මුලින්ම හොයන්න පුළුවන් කම්බියේ එක් කෙළවරක ඉඳන් අනෙක් කෙළවරට ඉලෙක්ට්‍රෝන යාමට ගතවන කාලය හොයන්න අපි ඉලෙක්ට්‍රෝනයට දානවා S = ut. ඒත් කම්බිය 1 මීටර දිගක් අපි සලකන්නේ. ඒතකොට 1 මීටර දිගට S = ut දැම්මට පස්සේ යාට යන්න යන කාලය අනෙක් කෙළවරට යන කාලය සිම්පල් t නම් S = ut අනුව S කියන්නේ 1 මීටර u කියලා කියන්නේ 2.4 වැඩි කිරීම 14යි සිම්පල් t කියන එක අපිට මේ විදිහට එනවා කාලය. ඒතර විද්‍යුත් ක්ෂේත්‍රය තුල අපෙන් අහලා තියෙනවා දැන් මේ වගේ කාලයක් ගත වෙනවා නම් ඉලෙක්ට්‍රෝනේ එක් කෙළවරක ඉඳන් අනෙක් කෙළවරට යන්න ධාරාව අපි ස්විච් එක ඔන් කරගම ධාරාවක් ඇති වෙන්නේ කොහොමද කියලා. ඒකට හේතුව තමයි මේ ඉලෙක්ට්‍රෝනේ විතරක් නෙමෙයි මේ සන්නායකයේ තියෙන මේ ඉලෙක්ට්‍රෝන හැමතැනම තියෙනවා. එතකොට අපි විභවාන්තරයක් දුන්නට පස්සේ මේ හැමතැනම තියෙන ඉලෙක්ට්‍රෝන චලිත වීම ආරම්භ කරනවා. ඒක නිසා විභවාන්තරයක් දුන්න ගමන් ධාරාවක් ඇති වෙනවා. මේ තියෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ කම්බිය තුළ ඉතා ඉක්මනින් ගොඩනැගේ. ඒ නිසා ඉලෙක්ට්‍රෝන සියල්ල එක විට චලිත වේ. මෙම සිදුවීම එක් ඉලෙක්ට්‍රෝනයක් කම්බියේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට යාමට ගතවන කාලය සමග සම්බන්ධයක් වෙන්නේ නැහැ. මොකද හැමතැනම ඉලෙක්ට්‍රෝන තියෙන නිසා. එතකොට මේ හරිය තියෙන ඉලෙක්ට්‍රෝනයක් ඉක්මනට ඉස්සරහට යනවා. ඊට පස්සේ අපි ඊළඟට කතා කරන්නේ මේකේ අපේ නිබන්ධනයේ නැති ගැටලුවක්. අපි මේකේ ගැටලුව දීලා තියෙනවා. කම්බි කැබැල්ලක ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ ප්‍රතිරෝධය සන්නායක ප්‍රතිරෝධය උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන විදිය. කම්බි කැබැල්ලක් 20°C දී ප්‍රතිරෝධය 11යි වෙන 11යි ඕම්. 46°C දී කම්බියේ ප්‍රතිරෝධය සොයන්න කියලා තියෙනවා. ඒතර අපි දන්නවා යම්කිසි උෂ්ණත්වයකදී යාගේ ප්‍රතිරෝධය R θ නම් R naught එක දන alpha θ. අපි R naught කියලා කියන්නේ 0.5°C වලදී උෂ්ණත්වය මේ ප්‍රතිරෝධය. ඒතර θ කියලා කියන්නේ අපි 0.5°C ඉඳන් වැඩි කර උෂ්ණත්වය. එතකොට ඒක අපි සෙල්සියස් වලින්ම දානවා අපිට අවශ්‍ය උෂ්ණත්වය. ඒතර 46°C නම් θ කියලා කියන්නේ 40 ඍණ බිංදුව. ඒ කියන්නේ 46°C. අපි මේකේ R naught කෙනෙක් වෙන අපිට දීලා නැහැ. අපි දීලා 20°C වලදී ප්‍රතිරෝධය 11යි කියලා දීලා තියෙනවා. එහෙනම් R20 සමානයි R naught එක දන alpha වැඩි කිරීම 20°C. ඒතර එතන 20°C වලදී ප්‍රතිරෝධය 11ක් නිසා R naught එක දන alpha වැඩි කිරීම 20 පළවෙනි සමීකරණය. 40°C වලදී ප්‍රතිරෝධය R40 නම් ඒකල අපිට ලියන්න පුළුවන් R naught එක දන alpha වැඩි කිරීම 40යි කියලා. ඒතර මේ දෙක බෙදුවට පස්සේ 2යි 1යි අපිට බෙදුවට පස්සේ හොයන්න පුළුවන් R බෙදීම 11. ඒතර R naught කැපිලා යනවා. අපි මේ ඇල්ෆට ආදේශ කරාට පස්සේ අපිට ඇල්ෆා දීලා තියෙනවා. ඇල්ෆට ආදේශ කරාට පස්සේ අපිට අවසානයේ ගන්න පුළුවන් පිළිතුර R සමාන 11.8යි ඕම් කියලා. 11.8යි ඕම් තමයි අවසාන පිළිතුර. ඊට පස්සේ තව ගැටලුවක් තියෙනවා 10°C දී කම්බියක ප්‍රතිරෝධය 0.36 ඕම්ද 30°C දී කම්බියේ ප්‍රතිරෝධය 0.4 ඕම්ද වෙනවා. ඒතර අපෙන් අහලා තියෙනවා කම්බියේ ප්‍රතිරෝධය උෂ්ණත්ව සංගුණකය සොයන්න කියලා. ඒතර අපි අර කලින් පාවිච්චි කරපු තියරියම අරගෙන
අපිට දීලා තියෙනවා 10 celsius වලදී එයාගේ ප්‍රතිරෝධය 0.36 නම් 0.36 සමානයි R naught. එක දාන ඇල්ෆා වැඩි කිරීම 10යි උෂ්ණත්වය 10 celsius. 30 celsius වලදී ප්‍රතිරෝධය 0.4ක් නිසා 0.4 සමානයි R naught. එක දාන ඇල්ෆා වැඩි කිරීම 30යි. මේ දෙක අපි බෙදුවට පස්සේ අපිට අවසානයේදී මේ දෙක බෙදුවට පස්සේ ඇල්ෆා විතරක් තනි වෙනවා. අපිට අවසානයේදී ඇල්ෆා කියන එක න 1ට 170යි කියලා එනවා. කියන්නේ ඇල්ෆා කියන එක න 0.05යි 0.8යි C. ඊපස්සේ අපි ඒ ගැටලුවේම දෙවෙනි කොටස අපෙන් අහලා තිනවා 50 celsius වලදී කම්බිය ප්‍රතිරෝධය. දැන් අපි ඇල්ෆා හොයාගත්ත නිසා අපිට පුළුවන් ආයෙත් ඒ සමීකරණයෙන් පාවිච්චි කරලා 10 celsius වලදී ප්‍රතිරෝධය 0.36 සමානයි R naught 1/5 වැඩි කිරීම 10 3 වැඩි කිරීම 10යි. 50 celsius වලදී R θ සමානයි. අපි එතකොට උෂ්ණ ප්‍රතිරෝධය දන්නේ නැහැ. එතකොට R θ සමානයි R naught 1/5 වැඩි කිරීම 10 3 වැඩි කිරීම 50. කලින් විදිහට තමයි හදන්නේ. ඊට පස්සේ අපි මේ සමීකරණ දෙක බෙදුවට පස්සේ R naught කැපිලා යනවා. R naught අපි දන්නේ නැති නිසා අපි බෙදනවා. බෙදුවට පස්සේ R naught කැපිලා ගිහලා අපිට R θ කියන එක එනවා. එනේ 50 celsius වලදී ප්‍රතිරෝධය 0.44 කියලා අපිට ඕම් කියලා හොයන්න පුළුවන්. එතකොට අපි මේකෙදි අපි කතා කරලා නැහැ අපිට සමීකරණයක් අපි සිද්ධාන්තවලදී කතා කරා R සමානයි ρ L බෙදීමේ කියලා උෂ්ණත්වය මේ භෞතික ගුණ මත ප්‍රතිරෝධය වෙනස් වෙනදී ඒක හරි සරලයි. සිද්ධාන්ත කරන කාලේදී ඔයාලට කියලා දෙන්නේ නැති ඒක හරි සරල කොටසක්. ඔයාලට පාස් පේපර් MCQ හදනකොට ඒ වගේ ගණන් අහුවෙයි. ඊට අපි සමග ප්‍රතිරෝධය හොයන කොටසට යන්නේ. ඒතර අපි මුලින්ම සමග ප්‍රතිරෝධය හොයන කොටසේ අපි ලේසි ගණනක් තෝරගත්ත MCQ 14 නිබන්ධනයේ MCQ 14 කියලා කියන්නේ මුලින්ම තියෙන ප්‍රශ්නයක් 14 MCQ 14 තියෙන්නේ 14 තියෙන්නේ පහත පරිපතේ A හා B අතර සමක ප්‍රතිරෝධය හොයන්න. මේක හරි සරල ගානක්. මේකේ අපි ගන්න මේකේ අවසාන ප්‍රතිරෝධ ටික සමාන ශ්‍රේණිගතයි. මේ ප්‍රතිරෝධ CL මේ 2 ohm 2 ohm 4 ohm 2 ohm 2 ohm ශ්‍රේණිගතයි. ඒකේ සමක එනවා 8 ohm කියලා. ඒ 12 ohm කියලා. 4 ohm 4 ohm 8 ohm 8 ohm 4 ohm 12 ohm. මේ 12 ohm මේ 6 ohm සමාන්තරගත වෙනවා. එතකොට ආයෙත් 4 ohm වෙනවා. ඒ 4 ohm මේ 2 ohm 2 මේ 2 ohm 2 ශ්‍රේණිගත වෙලා ආයෙත් 12 ohm වෙලා ඊට පස්සේ ආයෙත් 12 ohm 6 ohm සමාන්තරගතේ 4 ohm වෙලා ඒ 4 ohm මේ 2 ohm මේ 2 ohm වෙලා අවසාන උත්තරේ 8 ohm වෙනවා. අපි ඒක බලමු සුළු කරන විදිහ. එතකොට අපි මුලින්ම ගන්නවා මේ 4 ශ්‍රේණිගතයි. ඒක නිසා මේ 4 ශ්‍රේණිගත නිසා මේ 2 ohm 2 ohm ප්‍රතිරෝධ දෙකයි 4 ohm මේ දෙකේ සමකය 12 ohm. ඒ 12 ohm මේ 6 ohm සමාන්තරගතයි. එතකොට 12 ohm 6 ohm සමාන්තරගත අපි කෙටි ක්‍රමයක් හොයාගත්ත සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් තියෙනවා නම් ගුණිතය බෙදීම එකතුව තමයි සමක ප්‍රතිරෝධය සමාන. එහෙනම් 12 වැඩි කිරීම 6 බෙදීම 12/6 තමයි මෙතන සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ. ඒක 4 ohm. දැන් 12 ohm 6 ohm වල සමක ප්‍රතිරෝධය 4 ohm සමාන්තරගතව තියෙනවා. ඒතර 4 ohm වෙනවා. ඊට පස්සේ ආයෙත් මේ තුන ශ්‍රේණිගත වෙනවා. ඒ තුන ශ්‍රේණිගත වෙලා 12 ohm වෙනවා. ඒ 12 ohm 6 ohm ආයෙත් සමාන්තරගත වෙලා 4 ohm වෙලා අවසානයේදී A හා B අතර සමක ප්‍රතිරෝධය 8 ohm වෙනවා. මේක හරි සරල ගානක්. ඔයාලට පුළුවන් මේක හරි හදලා බලන්න. ඊට පස්සේ MCQ 15 MCQ 15 වෙනි දිනේ පහත පරිපතේ A හා B අතර සමක ප්‍රතිරෝධය සොයන්න කියලා තියෙනවා. එතකොට මෙතන ගොඩක් කට්ටිය වරද්ද ගන්න තැනක් තමයි මේක දැක්ක ගමන් මේක හදන විදිය තේරෙන්නේ නැහැ ගොඩක් කට්ටියට. ඒකට හේතුව අපි මේක හොඳට බැලුවොත් එහෙම මෙන්න මේ ලක්ෂ දෙකේ විභව සමානයි. මේ තියෙන සන්නායක කම්බියක්. මෙතන විභවය A නම් මෙතන විභවයත් A. මෙතන විභවයත් A. මෙතන මේ ලක්ෂය මේ ප්‍රතිරෝධ දෙකටම පොදුයි. නිසා මේ 8 ohm 2 ohm සමාන්තරගතයි. ඒ වගේම මේ 4 ohm 6 ohm සමාන්තරගතයි. බලමු මේක විවරණය කරන්න කොහොමද කියලා. ඒතර මෙතන 8 ohm 2 ohm සමාන්තරගත වෙනවා 4 ohm 6 ohm සමාන්තරගත වෙනවා. ඒක නිසා අපිට මේ දෙක මේ විදිහට ලියන්න පුළුවන් 8 ohm 2 ohm 4 ohm 6 ohm. ඊට අපිට මේ දෙකේ සමකය ගන්න පුළුවන් 8 ohm 2 ohm වල සමකය එන්නේ සමාන්තරගතව දිනනකොට අපි අර ගුණිතය බෙදීම එකතුව ගන්න එක අනුව අපිට මේකේ සමකය හොයන්න පුළුවන් 8 බෙදීම 5යි. 4 ohm 6 ohm වල සමකය 12 බෙදීම 5යි කියලා ගන්න පුළුවන්. එතකොට මේ දෙකේ එකතුව 8 බෙදීම 5 දන 12 බෙදීම 5 කියලා කියන්නේ 20 බෙදීම 5යි. 20 බෙදීම 5ේ එතකොට R1 දන R2. එතකොට මෙතන 8 බෙදීම 5යි. මෙතන 12 බෙදීම 5යි. එතකොට මේ දෙකේ සමකය 4 ohm. ඊට පස්සේ මේ 4 ohm 3 ohm 6 ohm කියලා තුන් දෙනා සමාන්තරගත වෙනවා. එතකොට අවසානයේදී අපිට හොයන්න පුළුවන් මෙතන 6 ohm සහ 3 ohm. මෙතන 6 ohm 3 ohm සමාන්තරගතයි. මේ 6 ohm 3 ohm ගත්තට පස්සේ මේ දෙන්නගේ සමකය 2 ohm. 2 ohm සාමාන්‍යයෙන් වලට අර විදියටම හදන්න පුළුවන්. ඊට පස්සේ ඒ 2 ohm මේ මැද තියෙන 4 ohm ආය සමාන්තරගත වෙලා අපිට අවසානයේ 4 බෙදීම 3 ohm කියලා පිළිතුර එනවා. ඊට පස්සේ 36 වෙනි
MCQ එක 36 වෙනි එකේ තියෙන්නේ 36 වෙනි MCQ එකේ තියෙන්නේ පහත පරිපතේ A හා B අතර සමග ප්‍රතිරෝධය සොයන්න කියලා තියෙනවා. ඒතකොට A හා B අතර සමග ප්‍රතිරෝධය කියලා කියන්නේ AB ලක්ෂ 2 කියලා කියන්නේ මේක. අපි මේ පැත්ත තමයි ගන්න AB ලක්ෂ 2 කියලා. ඒක AB කියන එක සඳහන් කරලා නැහැ. අපි මේ ලක්ෂ දෙක AB කියලා ගත්තට පස්සේ අපි මෙතනට ඇත්තටම කරන්නේ මේ A හා B ලක්ෂ දෙක අතර සමග ප්‍රතිරෝධය හොයනවා කියලා කියන්නේ එතනට කෝෂයක් සම්බන්ධ කරනවා කියන එක. ඇත්තටම කෝෂයක් සම්බන්ධ කරන ලක්ෂ දෙක තමයි අපි සමග ප්‍රතිරෝධය හොයන්න ලක්ෂ 2 කියලා අපිට දෙන්නේ. එතකොට වෙන්නේ මෙන්න මේ දෙකයි යොමුයි මේ දෙකයි යොමුයි මේ පරිපතෙන් විසන්ධි වෙනවා. මේ දෙකයි යොමුයි මේ දෙකයි යොමුයි පරිපතෙන් විසන්ධි වෙලා මේ දෙක හරහා ධාරාව යන්නේ නැහැ. එතකොට අපිට මේ පරිපතෙන් මේ දෙක අයින් කරන්න ඕන. එතකොට AB මේක මේ 4යි යොමු මේ 4යි යොමු විතර නේ. එතකොට මේ තුන ශ්‍රේණිගත වෙනවා. මේ මෙතන මේ දෙක එකතුව 4යි යොමු වෙලා මේ දෙකත් 4යි යොමු වෙලා මේ තුනම 12යි යොමු වෙලා ආයෙත් අර විදිහටම අපිට මේක සුළු කරන්න පුළුවන්. කලින් එකේ උත්තරෙම තමයි ඉන්නේ 8යි යොමු කියලා. අපිට මේක ආදර්ශ ප්‍රශ්න පත්‍ර 9 කියන එකෙත් අපිට මේ වගේ ගැටලුවක් ආවා. මම ඒක විවරණය කරලා ඇති. ඊපස්සේ 26 වෙනි ගාන. 26 වෙනි එකේ තියෙන්නේ 26 වෙනි එකේ තියෙන පහත පරිපතේ A හා B අතර සමග ප්‍රතිරෝධය හොයන්න. ඒතකොට A හා B අතර සමග ප්‍රතිරෝධය කියලා කියන්නේ ඒතකොට මෙතන මේ ප්‍රතිරෝධ තුන තියෙන විදිහ හරියටම තේරෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් මේ ප්‍රතිරෝධ තුන සමාන්තරගත. ඒකට හේතුව තමයි මෙතන විභවය A නම් මෙතන විභවය V නම් මෙතන විභවයත් V. මේ සන්නායක කම්බියක් නිසා සන්නායක කම්බිය හරහා විභවාන්තර බිඳුව. එතන මෙතන විභවයත් V. ඒ වගේම මෙතන විභවය VA නම් මෙතන විභවයත් VA. ඒ වගේම මෙතන විභවය VB නම් මෙතන විභවය VB. ඒක නිසා මේ තුනම සමාන්තරගත වෙනවා. අපි බලමු උත්තරේ ගන්න කොහොමද කියලා. ඒතර මේකේ මෙතන VA නම් මෙතන VA වෙනවා. මෙතන VB නම් මෙතන VB වෙනවා. එහෙනම් මේ දෙක මේ ඒතකොට මේ R හරහා විභවාන්තරය VA ඍණ VB මේක හරහා විභවාන්තරයත් VA VB මේක හරහා විභවාන්තරයත් VA ඍණ VB. ඒ නිසා අපිට ඒක ලියන්න පුළුවන් සමාන්තරගත ප්‍රතිරෝධ තුනක් කියලා. ඒක නිසා සමකය R බෙදීම තුනට සමානයි. ඊට පස්සේ වින්ස්ටන් සේතු පරිපත ආශ්‍රිත ගැටලුව අපිට කතා කරන්න පුළුවන්. ඒක පළවෙනි ගැටලුව වින්ස්ටන් සේතු පරිපත ආශ්‍රිත අපි මේක සරල ගැටලුවක් ගමු. වින්ස්ටන් සේතුවක් අපි දැනගත්ත වින්ස්ටන් සේතු පරිපතයක් කියන එකේ සිද්ධාන්තය මොකක්ද කියලා. සිද්ධාන්තය වෙන්නේ වින්ස්ටන් සේතු පරිපතවල සිද්ධාන්තය වෙන්නේ සිද්ධාන්ත වීඩියෝ එක අපි කතා කරා ඒක වින්ස්ටන් සේතු පරිපත ආශ්‍රිත ගැටලුවල සිද්ධාන්තය මොකක්ද කියලා. සිද්ධාන්තය තමයි ඒ දෙකේ අර අපි යා කරන රේඛ සමග ප්‍රතිරෝධය හොයන්න ඕන ලක්ෂ දෙක A හා B නම් මේ ප්‍රතිරෝධක දෙක අතර අනුපාතය මේක 2ට 3යි මේ අතර අනුපාතය. ඒතකොට මේ දෙතර අනුපාතය 4ට 6යි කියලා කියන්නේ 2ට 3යි. ඒම සමාන නම් මැද තියෙන එකන හරහා ධාරාවක් ගලන්නේ නැහැ. මේ C ලක්ෂය D ලක්ෂය විභව සමාන. ඒක නිසා මේක වින්ස්ටන් සේතු පරිපතයක්. මේක 30 වෙනි ප්‍රශ්නේ මේකේ ප්‍රශ්නේ අපිට බලන්නත් පුළුවන් ඕන. දිහේ තියෙන්නේ A හා B අතර සමග ප්‍රතිරෝධය හොයන්න කියලා. ඒතකොට මේක 2ට 4යි මේකත් 2ට මේක 1ට 2යි මේක 2ට 3යි උඩ දෙක අතර අනුපාතය. මේකත් 4ට 6යි කියලා කියන්නේ 2ට 3යි. ඒක නිසා මේක වින්ස්ටන් සේතු පරිපතයක්. 7යි යොම මේ ලක්ෂයේ විභව සමානයි. 7යි යොම පරිපත 7යි යොම ප්‍රතිරෝධය අපිට පරිපතයෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ නිසා මේක ඉහත පරිපතයේ වින්ස්ටන් සේතු පරිපතයක් වෙයි. ඒක නිසා VC සමානයි VD VC සමානයි VD. ඒක නිසා 7යි යොම හරහා ධාරාව ශූන්‍ය වන අතර ඒ පරිපතයෙන් ඉවත් කරන්න පුළුවන්. 7යි යොම ඉවත් කරාට පස්සේ උඩ 5ක් වෙනවා. 2 ධන 3 යට 10ක් වෙනවා. එතකොට ඒ දෙකේ මේ 2 ධන 3ක් වෙනවා. මේක හැම දෙක අයින් කරාට පස්සේ මේ දෙක ශ්‍රේණිගත වෙනවා. 2යි 3යි යට දෙකත් ශ්‍රේණිගත වෙනවා. එතකොට මෙතන 5යි මෙතන 10යි අවසාන උත්තරේ 10 බෙදීම 3යි. ඊට පස්සේ තියෙන අපිට ළඟ ප්‍රශ්නේ 31. 31 තියෙන එක වින්ස්ටන් සේතු පරිපතයක් තියෙන. හැබැයි ඒක හැංගිලා තියෙන එක ඒකයි අපි ඒතකොට අපිට කෙලින්ම දෙන්නේ අර වගේ 30 වෙනි ප්‍රශ්න වගේ වින්ස්ටන් සේතු පරිපතයක් මේ වගේ එකක් දුන්නොත් අපි මේක වින්ස්ටන් සේතුවක් කියලා අඳුර ගන්න ඕන. ඒතර මේක පහත පරිපතයේ සෑම ප්‍රතිරෝධයක් මගේ කැපිටල් R A හා B අතර සමග ප්‍රතිරෝධය හොයන්න කියලා අපිට තියෙන්නේ. අපි බලමු මේකේ කොහොමද සුළු කරන්න කියලා. ඒතර මේක A ලක්ෂය කියලා අරගෙන මේ ලක්ෂ දෙක CD කියලා අරගෙන මම මේ A ලක්ෂය මෙන්න මේ කොටස මම අදිනවා මේ පැත්තට. මෙන්න මේ A කියන එක මේ පැත්තට උඩට අදිනවා මම. උඩට අදිනවා. A කියන එක උඩට ඇද්දට පස්සේ මේ විදිහට අපිට පරිපතය එනවා. A කියන එක උඩට ඇද්දට පස්සේ C කියන එක එනවා මෙතනට ඇවිල්ලා D කියන එක එනවා මෙතනට ඇවිල්ලා දැන් අපිට මේකේ වින්ස්ටන් සේතු පරිපතය එනවා. මේක පිටිපස්සට ඇද්දට. දැන් මේක වින්ස්ටන් සේතු පරිපතයක්. ඒ නිසා C හා D ලක්ෂ වල ඉබව සමානයි. එහෙනම් R ප්‍රතිරෝධයේ පරිපතෙන් ඉවත් කරන්න පුළුවන්. එහෙනම් අපිට එනවා උඩ එනවා R යටත් එනවා R 2R සමාන්තරගතය R. ඒත් මේක හරි ලේසි වින්ස්ටන් සේතුව. හැබැයි මේ වගේ ප්‍රශ්න හරියට මේ කෙලින්ම අපිට පේන්න දෙන්නේ නැහැ වින්ස්ටන් සේතුව. මංගල දෙන්න ගොඩක් ප්‍රශ්නවල. ඊළඟ ගැටලුව 32. ඊළඟට තියෙන 32 වෙනි ගැටලුව.
විශාලත්වය 4 ඕම් බැගින් වන ප්‍රතිරෝධ 6ක් පහත ආකාරයට සවි කර ඇත. ඕනෑම ශීර්ෂ දෙකක් අතර සමග ප්‍රතිරෝධය කුමක්ද කියලා අපෙන් අහනවා. එතකොට මෙතන මේකේ ඕනෑ මේකේ මේ සන්නායක කම්බි වල ප්‍රතිරෝධය 4යි ඕම්. ඕනෑම ශීර්ෂ දෙකක් අතර සමග ප්‍රතිරෝධය අපෙන් හොයන්න කියලා. අපි බලමු හදන්නේ කොහොමද කියලා. අපි ගන්න මම A හා B මේ ශීර්ෂ දෙක මම ගන්නවා A හා B අතර සමග ප්‍රතිරෝධය හොයන්න ඕන කියලා මම ගන්නවා. එතකොට මම මේ ලක්ෂණ දෙක CD කියලා දාගෙන මේ C කියන ලක්ෂය මම පල්ලෙහාට අදිනවා. ඇද්දට පස්සේ මෙතන ඉන්නේ විස්ටන්ස් හේතුවක් A හා B අතර විස්ටන්ස් හේතුවක් වෙනවා. එතකොට මේ ප්‍රතිරෝධයයි මේ ප්‍රතිරෝධයයි සමානයි. මේ ප්‍රතිරෝධයයි මේ ප්‍රතිරෝධයයි සමානයි. එතකොට මේ දෙක අතර අනුපාත 1:1යි. මේ දෙක අතර අනුපාත 1:1යි. ඒක නිසා C හා D ලක්ෂ වල විභව සමාන වෙලා මේ මැද තියෙන ප්‍රතිරෝධය අයින් වෙනවා. වේද පරිපථයේ විස්ටන්ස් හේතු පරිපථයේ C හා D අග්‍ර අතර ඇති C හා D අතර ඇති R ප්‍රතිරෝධය පරිපථයෙන් ඉවත් කරන්න පුළුවන්. ඒක නිසා මේ C හා D අතර තියෙන R ප්‍රතිරෝධය පරිපථයෙන් ඉවත් කරාට පස්සේ අපිට මේ වගේ සටහනක් එන්නේ පරිපථ සටහනක්. එතකොට උඩ දෙක 2R යට දෙකක් 2R ඒ දෙකේ සමකය R. ඊට පස්සේ ඒ දෙක මේ R එක සමාන්තරගත වෙලා R බෙදීම දෙකක් වෙනවා. එතකොට R කියන එක වෙන 4 නම් අවසාන උත්තරේ 2යි. හරි ලේසි මේ ගණන්. ඊට පස්සේ ඊළඟ එක තමයි අපිට විස්ටන්ස් හේතුව කෙලින්ම සම්පූර්ණ පරිපථයේම විස්ටන්ස් හේතු පරිපථයක් වෙන්නේ නැතුව මේ වගේ ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. දැන් මේ වගේ ප්‍රශ්නේ මේක AB කියලා කියන්නේ මේ ලක්ෂ දෙක AB හරහා සමග ප්‍රතිරෝධය හොයන්න කියලා කිව්වට පස්සේ මේක තියෙනවා මේ කඩේරි වලින් සම්බන්ධ කරලා මේ කඩේරි තියෙන්නේ. මේ කඩේරි වලින් සම්බන්ධ කරලා තියෙන කොටස මේ කඩේරි වලින් සම්බන්ධ කරලා තියෙන කොටස පෙන්නලා තියෙන කොටස් දෙක විස්ටන්ස් හේතු පරිපථ කොටස් දෙකක්. ඒක නිසා ඔය මැද තියෙන ප්‍රතිරෝධය 1 ඕම් 1 ඕම් කියලා වැරදි ලකුණු දාලා තියෙන ප්‍රතිරෝධ දෙක අපිට පරිපථයෙන් අයින් කරන්න පුළුවන්. එතකොට අපි ඒ 1 ඕම් ප්‍රතිරෝධ දෙක පරිපථයෙන් අයින් කරාට පස්සේ කඩේරින් මගින් දක්වා ඇති කොටස් දෙක විස්ටන්ස් හේතු පරිපථ කොටස් දෙකක් වෙයි. ඒ නිසා ඒක අපිට අයින් කරන්න පුළුවන්. අයින් කරාට පස්සේ මේ වගේ පරිපථයක් ඉන්නේ. දැන් අපිට මේ පරිපථයේ මේ 1 ඕම් 1 ඕම් සමාන්තර ශ්‍රේණිගතයි මේ දෙකත් ශ්‍රේණිගතයි. එතකොට මේ දෙකේ සමකය මේක 2 ඕම් වෙනවා මේකත් 2 ඕම් වෙලා ඒ දෙකේ සමග 1 ඕම් වෙනවා ඊට පස්සේ ඒ 1 ඕම් මේ දෙකත් එක්ක එකතු වෙලා ශ්‍රේණිගත වෙලා 3 ඕම් වෙලා උඩ 3 ඕම් වෙනවා යට මේ දෙක ශ්‍රේණිගතයි 2 ඕම් මේ දෙක ඒ 2 ඕම් මේ 2 ඕම් සමාන්තරගතයි 1 ඕම් අවසානයේ 3 බෙදීම 4 ඕම් කියලා. හරි පිළිතුර අපිට. ඊට පස්සේ තවත් අපිට ගැටලුවක් ගන්න පුළුවන් මේ වගේ එකක් මේකත් AB හරහා සමග ප්‍රතිරෝධය අපිට හොයන්න කියලා තියෙනවා. ඒතර AB හරහා සමග ප්‍රතිරෝධය හොයන්න කිව්වට පස්සේ අපිට මෙයාගේ මේකෙත් අපි A හා B ගත්ත පස්සේ මේකේ අර සම්පූර්ණ එළියේ තියෙන පරිපථය සැලකුවට පස්සේ එළියේ තියෙන පරිපථයේ විස්ටන්ස් හේතුවක්. ඒතර එළියේ තියෙන පරිපථයේ විස්ටන්ස් හේතුවක් නිසා P සහ Q වල විභව සමානයි R සහ S වල විභව සමානයි. ඒක නිසා අපිට මේ පරිපථයේ 1 ඕම් ප්‍රතිරෝධ දෙක අයින් කරන්න පුළුවන්. එතකොට ඒක නිසා අපිට පුළුවන් ඒ ප්‍රතිරෝධ දෙක අයින් කරලා ඉවර වෙලා අපිට ඒතර මේකේ A හා B හරහා මේ ප්‍රතිරෝධය සමානයි 1 ඕම් 1 ඕම් සමානයි මේ පරිපථයේ මේ වගේ ගණන් ගොඩක් විදි වලට හදන්න පුළුවන් මේක එක විදියකට හදන්න පුළුවන් A හා B වටා මේක සම්මිතිකය කියලා අරන් හදන්න පුළුවන්. එතකොට එන්නේ මේ උත්තරේම තමයි. නැත්තම් A හා B යාකරන ලේඛාව ලම්බ සමච්ඡේදකේ වටා මේ ප්‍රතිරෝධ පද්ධතිය සම්මිතිකය කියලා ගත්තට පස්සේ මේ ප්‍රතිරෝධ දෙක අයින් කරන්න පුළුවන්. නැත්නම් මේක විස්ටන්ස් හේතුවක් විදිහට අපිට හදන්නත්. ඒතර ඒ කොහොම කරත් මේ 1 ඕම් 1 ඕම් ප්‍රතිරෝධ දෙක අයින් වෙලා අන්තිමට මේ වගේ පරිපථයක් තමයි අපිට එන්නේ. ඒතකොට අපිට මේ වගේ පරිපථයක් ආවට පස්සේ අපිට ඒක සුළු කරගන්න පුළුවන් මේ ආකාරයට 2 ඕම් අවසාන බෙදීම. සම්මිතිකත්වයේ අණුව ගැටළු විසඳීම. සම්මිතිකත්වයේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සමක ප්‍රතිරෝධයේ සෙවිය යුතු ලක්ෂ දෙක යාකරන රේඛාව හෝ තලයේ වටා ප්‍රතිරෝධ පත්‍ය සම්මිතික වෙන්න පුළුවන්. ඒතකොට අපිට A හා B මේ අපි 100 වෙනි ගැටලුව සලකන්නේ 100 වෙනි ගැටලුවේ A හා B කියලා කියන්නේ මෙතන. මෙන්න මේ ලක්ෂය තමයි B කියලා කියන්නේ. මේක පාස් පේපර් MCQ එකක්. අපි ඒක ගන්නේ 100 ගැටලුව 100.
100 තියෙන්නේ A හා B ලක්ෂ දෙක මේ තියෙන රූපේ පෙනෙන ජාලය සඳහන් එකකේ ප්‍රතිරෝධය R වේ. ප්‍රතිරෝධ 12ක් සම්බන්ධ කරලා A හා B ලක්ෂ අතර සඵල ප්‍රතිරෝධය අපෙන් අහන්නේ මොකක්ද කියලා. අපිට මේක හදන්න පුළුවන් මේ විදිහට. මේ A හා B ලක්ෂ දෙක වටා මේ A හා B මේකනේ A හා B යා කරන රේඛාව වටා ප්‍රතිරෝධ පත්‍ය සම්මිතික. ඒ වගේම මේ ප්‍රතිරෝධ හරහා ධාරාව ගමන් කරනකොට මේ අපි මෙතනින් ධාරාව ගියත් මේ B ලක්ෂයට යන්න හැම ප්‍රතිරෝධ තුනක් කරහා යන්න ඕන අනිවාර්යයෙන්ම. එතකොට දැන් මේ පැත්තෙන් ගියොත් මේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම. මේ වගේ තැනකින් ගියොත් යන්න පුළුවන් ප්‍රතිරෝධ තුනක් කරහා. අනිවාර්යයෙන්ම කොහෙන් ගියත් ප්‍රතිරෝධ තුනක් කරහා තමයි මෙයා B කරා යන්නේ. ඒතකොට ඕනම මාර්ගකින් ප්‍රතිරෝධ තුනක් කරහා යනවා B කරා යන්න ධාරාව. ඒක නිසා A හා B වටා ප්‍රතිරෝධ පත්‍ය සම්මිතික නිසා ධාරාත් සම්මිතික වෙන්න ඕනේ. ඒක නිසා අපිට මෙතනින් එන ධාරාව මේකේ I බෙදීම 3යි I බෙදීම 3යි I බෙදීම 3යි කියලා සමානව බෙදනවා කියලා අපිට සලකන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් එන ඒකත් සම්මිතික වෙලා I බෙදීම 6යි I බෙදීම 6යි කියලා යනවා කියලා සලකන්න පුළුවන්. එතකොට මෙතනින් එන I බෙදීම 3 I බෙදීම 6යි I බෙදීම 6යි කියලා යනවා. මෙතනින් එන I බෙදීම 3 I බෙදීම 6යි I බෙදීම 6යි. ඊට පස්සේ මේ මෙතනින් එන I බෙදීම 6යි මේ එන I බෙදීම 6යි I බෙදීම 3යි කියලා ඉස්සරහට ආයෙත් එකතු වෙලා යනවා. ඊට පස්සේ මේ දෙක මෙතන එන I බෙදීම 6 වල දෙක ආයෙත් I බෙදීම 3යි කියලා යනවා. ඊට පස්සේ මේ පැත්තෙන් එන I බෙදීම 6යි මේ පැත්තෙන් එන I බෙදීම 6යි ආයෙත් I බෙදීම 3යි කියලා වෙලා මෙතනින් මේ තුනම එකතු වෙලා I කියලා ආයෙත් එළියට. අපිට පුළුවන් මෙයාගේ සමග ප්‍රතිරෝධය සමක R නම් අපිට ඒතර සමග ප්‍රතිරෝධය හරහා ගලා යන ධාරාව I කියලා ගන්නවා. ඊට පස්සේ A හා B ලක්ෂ මේ විදිහට සලකලා අපි දානවා A හා B ලක්ෂ අතර විභව අන්තරය අපි කරනවා. A ලක්ෂයෙන් ඇතුළු වෙන ධාරාව B ලක්ෂයෙන් පිටවීමට සම්මිතිවම ප්‍රතිරෝධ තුනක් කරහා ගමන් කරනවා. ඒතර ප්‍රතිරෝධ හරහා ගමන් කරන ධාරාවන්ද සම්මිතිකයි. ඒකෙන් තමයි අපි මේකේ ධාරාවන් ලබන කරේ. ඊට පස්සේ අපිට පුළුවන් VAB කියන එක නා සමග ප්‍රතිරෝධයෙන් ලියන්න VAB සමානයි I වැඩි කිරීම සමකාර කියලා. ඒතර VAB කියන එක නා සමානයි මෙතනින් අපි ගත්තට පස්සේ එක පැත්තකින් විභවාන්තරය කරනකොට VAC ධන VCD ධන VD මේ ලක්ෂයේ B VAB කියන එක නා සමානයි VAC ධන VCD ධන VDB. ඒතර VAC කියලා කියන්නේ I බෙදීම 3 වැඩි කිරීම R VCD කියලා කියන්නේ I බෙදීම 6 වැඩි කිරීම R VDB කියලා කියන්නේ I බෙදීම 3 වැඩි කිරීම R. එතකොට අපිට ඒක පොදු ගත්තට පස්සේ අවසානයේ සුළු කරාට පස්සේ සමකාර කෙනෙක් කෙනා 5යි R බෙදීම 6යි කියලා අපිට හොයන්න පුළුවන්. ඒ වගේම අපිට තව එකක් ගන්න පුළුවන් මේ වගේ මෙතනදී වෙලා තින්නේ ප්‍රතිරෝධ සමග ප්‍රතිරෝධයේ සෙවිය යුතු ලක්ෂ දෙක යා කරන රේඛාවේ තලය වටා රේඛාවට අදාළ තලය දෙක ඒකද මේ AB කියන එක අපි මාක් කරලා තියෙන AB යා කරන රේඛාවට අදාළ තලය මැදින් කැපුවට පස්සේ එන තලය වටා මේ ප්‍රතිරෝධ පත්‍ය සම්මිතිකයි. ඒතර මේකෙදිත් මෙතනින් A ලක්ෂයෙන් ඇතුල් වෙන ධාරාව ප්‍රතිරෝධ තුනක් කරහා ගිහිල්ලා තමයි B වලින් පිට වෙන්නේ. ඒතකොට මේ උඩින් ගියොත් එහෙම A ඉඳන් C වලට යනවා C වලින් D වලට ගිහිල්ලා D වල ඉඳන් B වලට යනවා. ඒතකොට කොහොම ගියත් මෙහෙම ප්‍රතිරෝධ තුනක් කරහා. මෙහෙම ගිහිල්ලා මෙහෙම ගියත් ප්‍රතිරෝධ තුනක්. මේ පැත්තෙන් ගියත් ප්‍රතිරෝධ තුනක් කරා යනවා. ඒක නිසා B වලට යන ඕනම මාර්ගයක ප්‍රතිරෝධ තුනක් කරහා ධාරාව යනවා. ඒක නිසා මෙතනත් ධාරාව සම්මිතිකයි. ඒක නිසා මෙතනින් එන ධාරාව සමානව බෙදෙනවා. මේ දෙකට බෙදෙනවා. ඒතර මේ ලක්ෂ දෙක උනොත් විතරයි ඒක වෙන්නේ. මේක A ලක්ෂය වෙලා මේක B ලක්ෂය වුණොත් මේ දෙක අතර සමග ප්‍රතිරෝධ වෙනකොට තමයි I බෙදීම 3යි I බෙදීම 3යි I බෙදීම 3 කියලා බෙදලි ඉවරලා අර වගේම මෙතන I බෙදීම 6යි මෙතන I බෙදීම 6යි. ඊපස්සේ මෙතනටත් වෙලා මෙතනත් I බෙදීම 6යි මෙතනත් I බෙදීම 6යි. මෙතන I බෙදීම 3 එක්ක නම් මෙතනට I බෙදීම 6යි මෙතනට I බෙදීම 6යි. ඒ වගේ ගිහලා අවසානයේදීත් අර වගේම I බෙදීම 3 I බෙදීම 3 කියලා එන්න මෙතනින්. ඒතර ඒකෙත් අපි ගන්න අවසාන සමග ප්‍රතිරෝධය සමක R නම් ඒ දෙක අතර අග්‍රතර විභවාන්තරය VAB අපිට VAB කියන එක මෙතන තියෙන ප්‍රතිරෝධ පද්‍යය A හා B යා කරන තලයේ වටා සම්මිතික වෙනවා. සම්මිතික වෙන්න නිසා එසේම A ගෙන් ඇතුළු වන ධාරාව B ගෙන් ඉවතට යාමට සෑම මාර්ගයකම ඔස්සේම ප්‍රතිරෝධ තුනක් කරහා ගමන් කළ යුතුයි. ඒ නිසා ඉහත දක්වා පරිදි ප්‍රතිරෝධ හරහා ධාරාවල් සම්මිතිකයි. ඒක නිසා අපි ලියන්න පුළුවන් VAB කියන එක නා සමග ප්‍රතිරෝධයට අපි දැම්මට පස්සේ V සමානයි IR I වැඩි කිරීම සමග R VAC කියන එක නානවා R වැඩි කිරීම I බෙදීම 3යි I බෙදීම 3 වැඩි කිරීම. අතර VAB කියන එක අපිට මෙතන ලියන්න පුළුවන් VAC ධන VCD ධන VDB කියලා. VAC කියලා කියන්නේ I බෙදීම 3 වැඩි කිරීම R VCD කියලා කියන්නේ I බෙදීම 6 වැඩි කිරීම. VDB කියලා කියන්නේ I බෙදීම 3 වැඩි කිරීම R. ඒතර මෙතනින් එන I බෙදීම 3 ධාරාව මෙහෙම බෙදෙනවා සමා. මෙතනට ආවට පස්සේ මෙයාට B ට යන්න පුළුවන් මාර්ග දෙකයි. මෙහෙම ගිහිල්ලා මෙහෙම යන්න පුළුවන් නැත්නම් මෙහෙම ගිහිල්ලා මෙහෙම යන්න.
එතකොට සමාන මාර්ග දෙකක් තියෙන නිසා ධාරාව I බෙදීම 6යි I බෙදීම 6යි කියලා. ඒ සම්මිතිකත්වය නිසා තමයි. එතකොට අපි මේක සුළු කරාට පස්සේ අපිට අන්තිමට සමකාර සමානයි 5යි R බෙදීම 6යි කියලා ගන්න පුළුවන්. විශේෂ අවස්ථාවක් තියෙනවා. දැන් අපි මේ වගේ ගණකයක් දිලිවරලා මෙතන මේ ලක්ෂය ඒ වෙලාව මේ ලක්ෂය B වුණොත් එහෙම අපි එතකොට ගන්න ඒ දෙක යා කරන රේඛාව අදාළ තලයට වටා ප්‍රතිරෝධපත්‍ය සම්මිතිකය කියලා. එතකොට අපි මේකෙදි ධාරා සම්මිතිකව බෙදෙන්න. ඒකට හේතුව තමයි A සිට B දක්වා යන්න පුළුවන් මාර්ග වෙනස්. එතකොට දැන් මේ පැත්තෙන් ගියොත් එම් ප්‍රතිරෝධ 4ක් කරහා යන්න ඕන. මේ පැත්තෙන් ගියොත් එම් ප්‍රතිරෝධ 2ක් කරහා විතර යන්න ඕන. ඒක නිසා ධාරාව සම්මිතික බෙදෙනවා කියලා අපිට ගන්න බෑ. එතකොට මේ තලයේ වටා එතකොට මේ දැන් මෙතෙන් එන ධාරාව I බෙදීම 3 I බෙදීම 3යි කියලා ගන්න බෑ අපිට. ඒකට මේ තලයේ වටා මේ ප්‍රතිරෝධපත්‍ය සම්මිතික කරලා මේ ලක්ෂ්‍යතර මේ තලයේ වටා ප්‍රතිරෝධපත්‍ය සම්මිතික කරනවා නම් මේ ලක්ෂ්‍ය විභව සමාන. ඒතර මේක අපිට තලන්න පුළුවන්. තල්ලි වල අපිට මේ ගැටලුව හදන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ ලක්ෂ්‍ය මේ අපිට සමක ප්‍රතිරෝධය හොයන්න පුළුවන් ලක්ෂ්‍ය දෙක A හා B කියලා දුන්නොත් මේ ලක්ෂ්‍ය දෙක කියලා දුන්නොත් එහෙම ඒ ලක්ෂ්‍ය දෙක වටා ඒ ලක්ෂ්‍ය දෙක යා කරන තලයේ වටා. ඒතර අපි අදලා තියෙන තලයේ වටා ප්‍රතිරෝධපත්‍ය අපිට නවල ඉවර වෙලා එතකොට මේ ලක්ෂ්‍ය විභව සමාන වෙනවා මේ ලක්ෂ්‍ය විභව සමාන වෙනවා අපිට එතකොට විභව සමාන ලක්ෂ්‍ය යා කරන්න පුළුවන්. යා කරලා ඉවරලා අපිට පුළුවන් සමක ප්‍රතිරෝධය. එතන මේව සුළු කරාට පස්සේ මේවා දැන් මේ ලක්ෂ්‍ය විභව සමාන වෙන නිසා මේ තලයේ වටා පරිපථය සම්මිතික නම් ප්‍රතිරෝධපත්‍ය සම්මිතික නම් මේ ලක්ෂ්‍ය විභව සමානයි. එතකොට මේ ලක්ෂ්‍ය යා කරන්න පුළුවන්. මේ ලක්ෂ්‍යයි යා කරාට පස්සේ අවසානයේ සුළු කරගෙන යනකොට අපිට එනවා ඊස්ටර්න් හේතු පරිපථය එනවා. ඒක සුළු කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. ඊට පස්සේ අපි ළඟ කරන්නේ සමග ප්‍රතිරෝධය සෙවිය යුතු ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකයේ වටා ප්‍රතිරෝධ පද්ධතිය සම්මිතික අවස්ථාව. එතකොට ලම්බ සමච්ඡේදකයේ වටා ප්‍රතිරෝධ පද්ධතිය සම්මිතික කියලා කියන්නේ මෙන්න මේ වගේ ගැටලුවක්. මේක 33 වෙනි ගැටලුව. 33 වෙනි එකේ තියෙන්නේ 33 වෙනි ගැටලුවේ තියෙන්නේ විශාලත්වය 1 ඕම් බැගින් වන ප්‍රතිරෝධ 7ක් පහත ආකාරයට සවිකරත A හා B අතර සමග ප්‍රතිරෝධය කුමක්ද කියලා. ඒතර මේකෙදී ඇත්තට මේ AB ආකරන රේඛාවේ ලම්බ සමච්ඡේදකයේ වටා මෙතන ගැහුවට පස්සේ මේ පාරේ MCQ එකක් ආවේ මේ වගේ ගානක්. මේක වටා ප්‍රතිරෝධ පද්ධතිය සම්මිතිකයි. ඒතර ප්‍රතිරෝධ පද්ධතිය මේ ලක්ෂ්‍ය වටා සම්මිතික නිසා මේ ලම්බ සමච්ඡේදකයේ වටා ප්‍රතිරෝධ පද්ධතිය සම්මිතික නිසා අපිට ඒ තියරි එක දාන්න පුළුවන්. ලම්බ සමච්ඡේදකයේ වටා ප්‍රතිරෝධ පද්ධතිය සම්මිතික නම් අපිට පුළුවන් අපි දන්නවා අපි තියරි එකේ ඔප්පු කරගත්තා. තියරි වලද අපි කතා කරා ප්‍රතිරෝධ පද්ධතිය වඩා සම්මිතික නම් අපිට ලියන්න පුළුවන් ප්‍රතිරෝධ පද්ධතිය වටා පරිපථය සම්මිතික නම් අපි අවසානයේදී කතා කරා ප්‍රතිරෝධ ලම්බ සමච්ඡේදකයේ වටා ප්‍රතිරෝධ පද්ධතිය සම්මිතික නම් අපිට ලියන්න පුළුවන් ලම්බ සමච්ඡේදකයේ මේ 7 වෙනි එක ලම්බ සමච්ඡේදකයේ වටා දෙපස ප්‍රතිරෝධ සම්මිතික නම් එවැනි සම්මිතිකයක් ඇත්නම් ලම්බ සමච්ඡේදක මත පිහිට පරිපථ ලක්ෂ්‍ය වල විභව සමානයි. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂවල මේ P හා Q කියන ලක්ෂවල විභව සමානයි. ඒත් අපි කරන්නේ මෙන්න මේ R කියන එක නා කොටස් දෙකකට බෙදා ගන්න. දැන් එයා හරි මැදින් බෙදනවනේ. ඒක R බෙදීම 2යි R බෙදීම 2යි කියලා දෙකට බෙදාගෙන P හා Q ලක්ෂවල විභව සමාන වෙනවා නම් ඒතර ලම්බ සමච්ඡේදක ප්‍රතිරෝධය සම්මිතිකයි P හා Q ලක්ෂවල විභව සමානයි. ලම්බ සමච්ඡේදක මත ලක්ෂවල විභව සමානයි. ඒතකොට මේ දෙක යා කරන්න පුළුවන් අපිට විභව සමානයි යා කරන්න. ඒතර යා කරාට පස්සේ මේ වගේ පරිපථයක් එනවා. ඒතර අපි මේකේ පරිපථ කොටස් මේ වගේ දෙකක් එනවා. ඒතර මේක R බෙදීම දෙකක් වෙලා මේක R මේ දෙක සමාන්තරගතයි. ඒතර මේ දෙකේ සමගයේ R බෙදීම 3ක් වෙනවා. ඊට පස්සේ මේ දෙක ශ්‍රේණිගත වෙලා R හා R බෙදීම 3 ශ්‍රේණිගත වෙලා එතන 4යි R බෙදීම 3යි මෙතනත් මේක R බෙදීම 3යි. එතකොට මෙතන මේක R බෙදීම 3 නෙමෙයි මේක R වෙන්න ඕන. මේ කැලලට සම්මිතික වෙන්න ඕන මේක. එතකොට මේකත් R වෙලා මේක R බෙදීම 3යි මේක R වෙන්න ඕන. මේකත් R මේකත් R එතකොට මේක R බෙදීම 3යි. මෙතන හදාගන්න මේක R කියලා. ඒතර 4යි R බෙදීම 3යි මේකත් 4යි R බෙදීම 3යි. මේ දෙක ශ්‍රේණිගත නිසා ඊට පස්සේ මේකේ සමාන්තර ගතිය 4යි R බෙදීම 7යි මේකේ සමාන්තර ගතිය 4යි R බෙදීම 7යි අවසානයේ 8යි R බෙදීම 7 කියලා එනවා. එතකොට මෙතන තියෙනවා මේවයි අර සමාන්තර ගත වුණාට පස්සේ ගුණිතය බෙදීම එකතුවෙන් අපි කොහොමද සමක ප්‍රතිරෝධය හොයන්නේ කියලා. මෙතන මේක වැදගත් වෙයි මේක හදාගන්න මෙතන R ඉන්නේ ප්‍රතිරෝධය මෙතන R බෙදීම 3 මෙතන R කියලා. ඊපස්සේ මේ ගැටලුව අපිට හදන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒතර මෙතන අපි අවසානයේ 8යි R බෙදීම 7 කියලා ගත්තා. R සමාන 1යි ඕම් නම් සමකාර සමානයි 8 වැඩි කිරීම 1 බෙදීම 7යි 8 බෙදීම 7යි ඕම්. ඊපස්සේ තව තියෙන විකල්ප ක්‍රමයක්. විකල්ප ක්‍රමය තමයි අපිට මෙන්න මේ ලම්බ සමච්ඡේදකේ වටා මේ ප්‍රතිරෝධ පද්ධතිය සම්මිතික නම් අපිට මේක මෙතනින් ගලවන්න පුළුවන්. ඒතර මේක හරහා යන ධාරාවයි
මේ කොටස හරහා යන ධාරාවයි සමානයි. ඒතකොට මේ කොටසින් එන ධාරාවෙන් කොටසක් මෙහෙට යන්න පුළුවන්. හැබැයි ඒට සමාන ධාරාවක් ආයෙත් මෙතනට ඇතුල් වෙනවා. ඒ නිසා මෙතනින් අපිට මේ පරිපථය ගලවන්න පුළුවන්. ගලවලා ඉවරලා අපිට මේ ගාන හදන්න පුළුවන්. එතකොට එන්නේ මේ උත්තරේම තමයි. එතකොට මේ දෙක ශ්‍රේණිගත වෙලා මෙතන R 2R R ඒක සුළු කරාට පස්සෙත් මේ උත්තරය අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ගැටලුව මේක. මේකත් අපි අර කලින් කතා කරා වගේ ගැටලුවක්. එතකොට මේකත් අර කලින් කතා කර ගැටලුවම තමයි ඇත්තටම. ඒතර මේකෙත් x y කරන යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය කියලා කියන්නේ PS. එතකොට මේකේ ලම්බ සමච්ඡේදකේ වටා ලම්බ සමච්ඡේදකේ මත ලක්ෂල විභව සමාන වෙනවා. ඒ කියන්නේ R සමානයි S, Q සමානයි P වෙන්න ඕනේ. ඒක නිසා මේ මැද තියෙන ප්‍රතිරෝධ අයින් කරන්න පුළුවන්. මේ එකයි යොමුයි මේ එකයි යොමුයි පරිපතෙන් අයින් කරන්න පුළුවන්. එතකොට අර කලින් වගේම අපිට මේ වගේ සමීකරණයක් කියලා අවසානයේදී 3 බෙදීම 4යි යොමු කියලා. අපි මේ ගාන විස්තර හේතුවක් විතරත් කලින් හැදුවා. හරි මේ ගානම තමයි. ඊට පස්සේ ලුහුවත් කිරීම සම්බන්ධ ගැටලුව. ලුහුවත් කිරීම සම්බන්ධ ගැටලුව ගන්නකොට අපි කිව්වා ලුහුවත් කිරීම මේකෙත් අපි තියරි ආයෙත් බලමු. ලුහුවත් වෙලා තියෙනකොට අපි මෙතන කතා කරා ලුහුවත් යම් ප්‍රතිරෝධයකින් පරිපථයකින් ප්‍රතිරෝධය ලුහුවත් වෙනකොට ඒ ප්‍රතිරෝධය අපිට අයින් කරන්න පුළුවන්. මේ තියෙන අවස්ථාව ලුහුවත් වෙනවා කියලා කියන්නේ ප්‍රතිරෝධය හරහා සන්නායක කම්බියක් සම්බන්ධ වෙලා තියෙන සමාන්තරගතව. ඒතර මේ ප්‍රතිරෝධය පරිපථයෙන් අපිට ඉවත් කරන්න පුළුවන්. බලමු මේක ඒ වගේ ගණන් හදන්න කොහොමද. ඒතර දැන් මෙතනත් මේ ප්‍රතිරෝධය සන්නායක කම්බියකින් සම්බන්ධ වෙලා තියෙන මේ පැත්ත. ඒක නිසා මෙතන විභවය A නම් මේ සන්නායක කම්බිය විභවාන්තරයේ බිඳුවයි. ඒක නිසා මෙතන විභවයත් A. ඒක නිසා මේ ප්‍රතිරෝධයේ අග්‍රතර විභවාන්තරයේ බිඳුවයි. කියන්නේ මේ ප්‍රතිරෝධය හරහා ධාරාවක් ගමන් කරන්න නැහැ. ඒක නිසා මේ ප්‍රතිරෝධය අපිට පරිපථයෙන් ඉවත් කරලා ගාන හදන්න පුළුවන්. ඒතකොට 2 යොම් ප්‍රතිරෝධය අග්‍රතර විභව සමාන වෙයි. 2 යොම් ප්‍රතිරෝධය පරිපථයෙන් ලුහුවත් වී ඇත. 2 යොම් ප්‍රතිරෝධය පරිපථයෙන් ඉවත් කළ විට අපිට මේ වගේ සමීකරණ මේ වගේ පරිපථයක් කරන මේ 2 යොම් 4 යොම් සමකය 2යි. මේකෙත් එහෙම තමයි තියෙන්නේ. දැන් මෙතනදී මම මෙතන විභවය C කියලා ගත්තොත් මෙතන විභවය C. ඒතර මේක සන්නායක කම්බියක් නිසා මෙතන විභවය C. මෙතන විභවය C, මෙතන විභවය C, මෙතන විභවය C. ඒතර මේ පරිපථ අපි මේ මෙන්න මේ පුඩුව සැලකුවට පස්සේ මේ පුඩුවේ අග්‍රතර විභව සමානයි. අපි කිව්වේ අර අග්‍රවල විභව සමාන පුඩුව අයින් කරන්න පුළුවන් කියලා. ඒතර මෙතනත් මේ පරිපථයේ මේ දකුණු පැත්තේ තියෙන පුඩුවේ අග්‍ර දෙකේ විභව සමානයි. නැත්නම් අපිට වෙන වෙනම ප්‍රතිරෝධ අරගෙන වෙන වෙනම ප්‍රතිරෝධ ඔක්කොම ප්‍රතිරෝධ වෙන වෙනම ගත්තත් ඒවයි විභව සමානයි අග්‍රතර. ඒක නිසා ඔක්කොම අග්‍රවල අග්‍ර සමානයි. මේ අතර විභවාන්තර බිඳුවයි. ඒක නිසා මේ ඔක්කොම ටික පරිපථයෙන් අයින් කරන්න අපිට පුළුවන්. ඒතකොට මේ පුඩුවම අයින් කරන්න පුළුවන් පරිපථයෙන්. ඊට පස්සේ අපිට මේ ඉතුරු ටික සුළු කරලා ගන්න හදන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව ලුහුවත් කිරීම ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ කියන්නේ මේකේ මෙන්න මේකේ පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මේක 2යි ආදි කියලා උත්තරේ. මේක ඊට පස්සේ අපිට හදන්න පුළුවන් ඊට පස්සේ මේ පරිපථ කොටස අයින් කරාට පස්සේ මේ දෙක මේ තුනම සමාන්තරගත වෙනවා. 3IR කියලා කියන්නේ 3IR බෙදීම 2යි. 3IR බෙදීම 2යි. ඒ 3IR බෙදීම 2ට මේ 4IR කියන එක සමාන්තරගත වෙනවා. ඊට පස්සේ ඒ එන එකත් එක්ක මේ 3IR කියන එක ශ්‍රේණිගත වෙලා එන සමකයේ 4IR එක සමාන්තරගත වෙනවා. ඊට පස්සේ මේ ගැටලුවත් අර කලින් වගේම තමයි. මෙතනත් අපි මැද ලුහුවත් වෙච්ච ප්‍රතිරෝධ තියෙනවා. එතකොට අපි මෙතන විභවය x කියලා ගත්තට පස්සේ මෙතන විභවයත් x. එතකොට මෙතන විභවය x නම් මෙතන විභවය x. මෙතන විභවය x නම් මෙතන මේක අපි අර අග්‍ර දාලා ගන්න පුළුවන්ම ලේසියි. එතකොට අපිට අග්‍ර දැම්ම කියන්නේ යම්කිසි ලක්ෂයක් x කියලා හරි y කියලා හරි අරගෙන ඒක අපි කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ගත්තට පස්සේ අපි බලන්න ඕන යම්කිසි ප්‍රතිරෝධයක් කරහා තියෙන අග්‍ර දෙක සමානද කියලා. එකම විභවයද තියෙන කියලා. එහෙම ගත්තට පස්සේ ප්‍රතිරෝධය අපිට අයින් කරන්න පුළුවන්. මම දැන් මෙතන x කියලා ගත්තට පස්සේ මෙතන x. මෙතන සන්නායක කම්බියක්. එහෙනම් මෙතන සන්නායක කම්බිය නිසා මෙතන x. මෙතන x නම් මෙතන x. මෙතන x නම් මෙතන x. ඒතර මේ 2යි r හරහා අග්‍ර දෙක සමානයි. විභව සමාන නිසා ඒක අයින් කරනවා. මේක හරහාත් විභව සමානයි. ඒකත් අයින් කරනවා. මේක හරහාත් විභව සමානයි. ඒකත් අයින් කරනවා. ඒතර පරිපථයේ මේ ප්‍රතිරෝධ තුනම අයින් වෙනවා. අවසානයේ මේ x යා කරාට පස්සේ මේ ලක්ෂය යා කරාට පස්සේ අවසානයේ අපිට මේ වගේ පරිපථයක් එන්න. මේක එතකොට අපිට 6IR 3IR කියලා කියන්නේ 2IR 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 4IR 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 2IR අවසාන උත්තරය 2IR තමයි. ඊට පස්සේ අපිට අවසානම කොටස තමයි අපිට ඔය ඉහත කතා කර ඔක්කොම කොටස් අපි දැන් ගත්ත ලුහුවත් කිරීම සමක ප්‍රතිරෝධයේ සෙවිය යුතු ලක්ෂ දෙක යා කරන රේඛාව වටා ප්‍රතිරෝධ ප්‍රත්‍ය සම්මිතික වීම
යාකරණ රේඛාව ලම්බ සමච්ඡේදකේ වටා ප්‍රතිරෝධ පත්‍ය සම්මිතික වීම සමාන්තරගත ශ්‍රේණිගත වීස්ටන්ස් හේතු ඒකකින්වත් හදන්න බැරි ඒවා තියෙනවා මේක. දැන් මෙන්න මේ වගේ ගානක් අපි ගත්තට පස්සේ මේ ගානේ වීස්ටන්ස් හේතුවකුත් නෙමෙයි. මේ දෙක අතර අනුපාතය මේ දෙක අතර අනුපාතයට සමාන නැහැ. මේ දෙක අතර අනුපාතය මේ දෙක අතර අනුපාතයට සමාන නැහැ. වීස්ටන්ස් හේතුවක නෙමෙයි ලොහුවත් වෙලත් නැහැ සම්මිතිකත් නැහැ මුකුත්ම නැහැ. මේ වගේ ගානක් අපිට හදන්න ඉන්නේ කර්චොප් නියම පාවිච්චි කරලා. ඒතර මේ ලක්ෂ දෙක හරහා මේ දෙපැත්තේ තියෙන ලක්ෂ දෙක හරහා විභවන්ත මේ සමක ප්‍රතිරෝධය අපි හොයනවා. ඒතර අපි ගන්නවා මේකේ මෙතනින් I1 ධන I2 ධාරාවක් ඇතුළේලා මේක හරහා I1 යනවා. මම මේක දීර්ඝ වශයෙන් කියලා දෙනවා මොකද්ද වෙන්නේ කියලා. දැන් මේකේ පොඩි සම්මිතිකත්වයක් අපිට වෙනවා. මෙතන 1 ඕම් නම් මෙතන 1 ඕම්. මේක 2 ඕම් වෙලා මෙතන 2 ඕම් වෙලා. හරි. ඒතර මේ වගේ ගැටලු වලට විශේෂිතම ආකාරයක් තියෙන ගන්න හදන විදිය. ඒතකොට අපි ඒක බලමු මේකෙන් අපි ඔප්පු කරලා බලමු කොහොමද අපි ඒක හොයන්නේ කියලා. ඒතර මේකේ I1 ධන I2 එළියවරලා මේ 1 ඕම් හරහා I1 යනවා කියලා මම සලකනවා. මෙතන I2 යනවා කියලා සලකනවා. ඊට පස්සේ මේ 1 ඕම් මැද තියෙන 1 ඕම් හරහා පල්ලෙහාට I3 කියන එක යනවා කියලා අපි සලකනවා. ඒතර මේක හරහා යන්නේ I1 ඍණ I3. මෙතනින් ඒතර I3 I1 වලින් I3 අඩු වුණාට පස්සේ මෙතන I1 ඍණ I3. මෙතන I3 එකතු වුණාට පස්සේ I2 ධන I3. මෙතනින් එනවා I1 ධන I2 අවසානයේ මේ දෙක එකතුව. අපි කරන්නේ මෙන්න මේ සම්පූර්ණ පුඩුවම A B C D E B D A. ඒ කියන්නේ A B C D C A B C E B D A සම්පූර්ණ පුඩුව සලකලා අපි කර්චොප් දෙවන නියම දානවා සිග්මා E සමානයි සිග්මා IR. ඒතර සිග්මා E කියලා කියන්නේ බිඳුවයි. ඒතකොට අපි දක්ෂිනාවර්තව දාන්නේ. ඒතකොට I1 වැඩි කිරීම 1 මෙතනින් එනවා. ඊට පස්සේ මෙතනින් එනවා I1 ඍණ I2 වැඩි කිරීම 2. ඊට පස්සේ මෙතනින් මේක කොටස එනවා. ඒක ඍණ එන්නේ. ඍණ 1 වැඩි කිරීම I2 ධන I3. මෙතනින් එනවා ඍණ I2 එක දක්ෂිනාවර්තව ගන්නකොට මේක ඍණ වෙනවා. ඍණ I2 වැඩි කිරීම 2යි. ඔක සුළු කරගෙන අපිට ගියාට පස්සේ අපිට ඔක සුළු කරාට පස්සේ එනවා මේක සුළු කරගෙන ගියාට පස්සේ අපිට අවසන් වෙනවා I3 කියලා කියන්නේ I1 ඍණ I2 කියලා. එහෙනම් I3 කියලා කියන සමානයි I1 ඍණ I2 වලට. ඒක වැදගත් අපිට සම්බන්ධයක්. ඊට පස්සේ අපි මේ එක් පුඩුවක් සලකනවා. මේක අපි සලකලා තියෙනවා A B C D A B C D A මෙන්න මේ පුඩුව සලකලා මම ආයෙත් කර්චොප් නියමය දානවා. කර්චොප් නියමය දැම්මට පස්සේ මට එනවා බිඳුව සිග්මා E සමානයි සිග්මා IR. ඒතර සිග්මා E කියලා කියන්නේ බිඳුවයි. I ගත්තට පස්සේ දක්ෂිනාවර්තව I වැඩි කිරීම 1යි. I3 වැඩි කිරීම 1යි. ඍණ I2 වැඩි කිරීම 2 සමානයි බිඳුවයි. එතන මෙතනින් අපිට එනවා අපි හොයාගත්ත I3 කියන එක න I1 ඍණ I2 වලට සමානයි කියලා. I1 ඍණ I2 වලට සමානයි. ඒක නිසා I3 කියන එක න I1 ඍණ I2 වලට සමාන නිසා I3 වලට මෙතන ආදේශ කරාට පස්සේ I1 ඍණ I2 කියලා දෙ. ඊට පස්සේ මෙතනින් අපිට අවසාන එනවා 3යි I2 සමානයි 2යි I1 කියලා. ඒතර මේ ආපහු අපිට සම්බන්ධතා දෙකක් ආව කර්චොප් නියම දැම්මට පස්සේ පළවෙනි එක තමයි I3 කියන එක න මැද එක න හරහා ධාරාව සමානයි උඩින් යන ධාරාවෙන් යටින් යන ධාරාව අඩු කරාට පස්සේ නාවි I1 ඍණ I2. අනිත් එක තමයි අපිට ආවා 3යි I2 සමානයි 2යි I1 කියලා. 3යි I2 කියලා කියන්නේ 3යි I2 කියලා කියන්නේ 3යි I2 කියලා කියන්නේ යට එක්කෙනා හරහා ධාරාව උඩ එක්කෙනා 2යි I1. එයාගේ ධාරාව I1 නම් 2යි I1. දැන් ওই සම්බන්ධතා දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් මේකේ සමක ප්‍රතිරෝධය හොයන්න. එතකොට මේක පාස් පේපර් MCQ එකක් මේකේ දීලා තියෙනවා. මීට වඩා ලේසි විදිහට දීලා තියෙනවා. මේකේ එයාලා ධාරාව දීලා තියෙනවා. ධාරාව දීලා තියෙන නිසා අපිට හදන්න ලේසි. එතකොට දැන් මෙතනදී I1 කියන එක්කෙනා මෙතන එතකොට මේක හරහා යන ධාරාව I1 ඍණ I2 මේක හරහා යන ධාරාව I2. ඊට පස්සේ අපිට පුළුවන් A හා B මේකේ සමක ප්‍රතිරෝධය සමක R නම් A හා B අතර ප්‍රතිරෝධය අපිට ලියන්න පුළුවන් සමක R නම් ඒක හරහා යන ධාරාව I1 ධන I2. ඊට පස්සේ අපි කරන්නේ A හා B අතර විභවාන්තරය ලියනවා මේකෙන් VAC ධන VCB කියලා. ඒතර VAB සමානයි මෙතනින් සමක ධාරිතා සමක ප්‍රතිරෝධයෙන් අපි ලියුවට පස්සේ I1 ධන I2 වැඩි කිරීම සමක R. VAC කියලා කියන්නේ I1 වැඩි කිරීම 1යි. VCB කියලා කියන්නේ I2 වැඩි කිරීම 2යි. ඒතර අපි දැන් I1 I2 කියන එක නා හොයාගත්තා I2 වලින්. ඒතර මට I2 වලින් මේකට I1 කියන එක නා ආදේශ කරන්න පුළුවන්. ඒතකොට I2 කැපිලා යනවා දෙපැත්තෙම. ඊපස්සේ අපිට අවසානයේ එනවා සමකාරකමානය 7 බෙදීම 5 ඕම් කියලා. එතකොට අපිට මේ කර්චොප් නියම දාලා තමයි මේකේ සමක ප්‍රතිරෝධය හොයන්න පුළුවන්. ඒතර මේකේ වැදගත්ම එකක් තමයි මෙතන මෙන්න මේක 1 ඕම් වෙලා මේක 1 ඕම් වෙලා. ඒතර මෙතන තියෙන ප්‍රතිරෝධයයි මෙතන තියෙන ප්‍රතිරෝධයයි සමාන වෙලා මෙතන තියෙන ප්‍රතිරෝධයයි සමාන වුණොත් මැද ප්‍රතිරෝධය මොකක් හරි වුණත් කමන්නේ මොකක් වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මෙතන තියෙන ප්‍රතිරෝධයයි මෙතන තියෙන ප්‍රතිරෝධයයි සමාන වෙලා මෙතන තියෙන ප්‍රතිරෝධයයි සමාන වුණොත් එහෙම මෙතනින් එන ධාරාවට සමාන ධාරාවක් මේක හරහා යනවා.
මෙතන I1 නම් මෙතන I1 වෙනවා. මෙතන I2 නම් මෙතන I2. එතකොට මේක මැද එක්කෙන හරහා යන ධාරාව I1 to I2. එතකොට ඒක මැද තියෙන ප්‍රතිරෝධය මත නදා පවතින්නේ. මැද තියෙන ප්‍රතිරෝධය මොකක් වුණත් මේ ප්‍රතිරෝධය සමාන වෙලා මේකයි මේක 2යි මේක 4යි ඕම් වෙලා මේක 4යි ඕම් වෙන්න පුළුවන්. මේක 2යි ඕම් වෙලා මේක 2යි ඕම් වෙන්න පුළුවන්. ඒත් මේක හරහා යන ධාරාවට සමාන ධාරාවක් තමයි මේක හරහා යන්නේ. මේක හරහා යන ධාරාවට සමාන ධාරාවක් මේක හරහා යනවා. ඒක වැදගත් එකක්. එතකොට අපිට අර වගේ ඔප්පු කරන්න ඕනේ නැහැ. එතකොට මේක හරහා යන ධාරාව I1 නම් එතකොට අපිට කෙලින්ම මේ තියරි එක දන්නවනම් අපිට කෙලින්ම මේක හරහා යන ධාරාව I1 නම් මේක හරහා යන ධාරාව I1 කියලා ගන්න පුළුවන්. මේක හරහා යන ධාරාව I2 නම් මේක හරහා යන ධාරාව I2 කියලා අරගෙන මේ දෙක හරහා යන ධාරාව I1 ඍණ I2 කියලා අරගෙන අපිට I1 හා I2 අතර සම්බන්ධය හොයන්න වෙනවා. I1 සහ I2 අතර සම්බන්ධය හොයලා කර්චොෆ් නියම දාලා මේක දාලා ඊට පස්සේ අපිට පුළුවන් අර විභවාන්තර සමාන කරලා විභවාන්තරයේ මේ දෙකේ විභවාන්තර එකතුව සමානයි VAC සමානයි VCB සමානයි VAB කියලා අරගෙන සමග ප්‍රතිරෝධය. හැබැයි පාස් පේපර් වල MCQ එක නම් එච්චර ගොඩාක් දුරට හදන්න දෙන්නේ නැහැ. දැන් අපි මේ MCQ එක මේක අපි මේ ගැටලුවක් මේක අපේ ගැටලුවක් තියෙනවා මේකේ අපි බලමු මේ ගැටලුව කීයද කියලා. නිබන්ධනයේ අපි ගැටලුවක් දාලා දෙනවා පාස් පේපර් ආපු එකක්. මේ තියෙන්නේ පාස් පේපර් එක ආපු විදිය. A හා B අතර කිසියම් විවිභවාන්තරයක් යොදු විට R1 හරහා ධාරාව මේක හරහා ධාරාව 3 ඇම්පියර් කියලා අපිට දීලා තියෙනවා. R2 හරහා ධාරාව 2 ඇම්පියර් කියලා දීලා තියෙනවා. ඒතර මේකෙත් අර වගේම තමයි. ඒතර මේ වගේ මේ පරිපථය අපිට රෙසිස්ටන්ස් හේතුවකුත් නෙමෙයි. ඒතකොට අපිට අර වගේ තමයි හදන්නේ. අපි දැන් ඉගෙන ගත්ත තියරි එක අනුව මේක හරහා ධාරාව 3 ඇම්පියර් නම් මෙයා හරහා ධාරාව 3 ඇම්පියර්. මෙයා හරහා ධාරාව 2 ඇම්පියර් නම් මෙයා හරහා ධාරාවත් 2 ඇම්පියර්. ඒතකොට මෙයා හරහා ධාරාව 3 ඇම්පියර් ඍණ 2 ඇම්පියර් 1 ඇම්පියර්. ඒතර අපිට මෙයා හරහා ධාරාව 3 ඇම්පියර් මෙයා හරහා ධාරාව 2 ඇම්පියර් ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් එහෙනම් VAB සමානයි R1 වැඩි කිරීම 3 ධන R3 වැඩි කිරීම 2. එතකොට මේක VAB සමානයි VAC ධන VCB කියලා ලියලා අර කලින් එකේ අපි අවසාන කොටස මෙන්න මේ විදිහට දැන් එතකොට මෙතන අපිට දැන් මේක අපි ලිව්වනේ VAB සමානයි VAC ධන VCB කියලා. එතකොට මේ අනුව දැන් I1 හා I2 අපිට දීලා තියෙන නිසා මේක 3 ඇම්පියර් මේක 2 ඇම්පියර් කියලා අපිට දීලා තියෙන නිසා අපිට මේ කෙලින්ම මෙන්න මේ කැලේ විතරයි ලියලා අපිට සමග ප්‍රතිරෝධය හොයන්න. මේ අවස්ථා මේ දීලා තියෙන එන්න පුළුවන් අවස්ථා කීපය. හරි. මේ ටිකෙන් ඔයාලට පුළුවන් පාස් පේපර් MCQ සමග ප්‍රතිරෝධය ප්ලාවිත ප්‍රවේගය සහ විභව බෙදුම් අපි තාම ඊළඟට කතා කරන්නේ. ඒතකොට ප්ලාවිත ප්‍රවේගය සමග ප්‍රතිරෝධය කොටස් අපිට හදන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ඊළඟ එක තමයි අපිට ඊළඟට කතා කරන්න පුළුවන් විභව බෙදුම් හා ධාරා බෙදුම් කියන එක. විභව බෙදුම් හා ධාරා බෙදුම් කොටස් වල කොහොමද විභව බෙදුම් හා ධාරා බෙදුම් කොටස් වල කොහොමද අපි හොයන්නේ කියලා. විභව බෙදුම් හා ධාරා බෙදුම් හොයන්නේ කියලා. ඒතර මේ තියෙන විභව බෙදුම අපි දන්නවා අපිට දැන් දීලා තියෙනවා පහත පරිපථයේ V0 T අගය V ඇෂුරන්ස් හොයන්න කියලා අපිට දීලා තියෙනවා. එතකොට දැන් අපිට මෙතන දීලා තියෙන එකේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට විභවාන්තරය දැන් මේක A හා B අතර විභවාන්තරය V කියලා අපිට දීලා තියෙනවා. මෙතන A හා B අතර විභවාන්තරය V. එතකොට මෙතන C හා D අතර විභවාන්තරය තමයි අපිට V0 කියලා දීලා තියෙන්නේ. අපි ඒක හොයන්න ඕනේ. එතකොට අපි කරන්නේ මේ වම් පැත්තේ දකුණු පැත්තේ තියෙන ඔක්කොම ටික අපි සුළු කරගෙන ඇවිල්ලා සමග ප්‍රතිරෝධය හොයාගන්න. එතකොට මේ දෙකේ සමග ප්‍රතිරෝධය 2R 2R සමාන්තරගත නිසා R. දැන් මෙන්න මේ R උයි මෙන්න මේ මෙතන මේ දෙකේ සමකය R කියන එක නා දෙක. එතකොට මෙතන C නම් මෙතන C මෙතන D නම් මෙතන D. එතකොට මේ දෙකේ සමකය 2R කියන R නම් එතකොට මෙන්න මේ R උයි මේ R උයි මෙතන උඩ තිබුණ R උයි දැන් මේකේ සමකයයි ශ්‍රේණිගත වෙනවා. ශ්‍රේණිගත නම් අපි දන්නවා විභවාන්තර සමානයි ප්‍රතිරෝධතර අනුපාතය. ඒක නිසා මේ යට තියෙන R හරහා විභවාන්තරය V බෙදීම දෙකක් වෙනවා. ඒක නිසා R ප්‍රතිරෝධයක ශ්‍රේණිගත නිසා විභවාන්තර අතර අනුපාතය ප්‍රතිරෝධතර අනුපාතයට සමානයි. ඒක නිසා VCD කියන එක නා V බෙදීම දෙකට සමානයි. ඒක ලේසි ගානක් සරල ගානක්. ඒතර අපිට මේ වගේ සමක ප්‍රතිරෝධය හොයලා අපි අන්තිමටම ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් විදිහට අරගෙන තමයි අපිට විභවාන්තර අතර අනුපාතය හොයලා විභවාන්තරය හොයලා ඉවරලා හොයන්න පුළුවන්. අපි ඊට පස්සේ බලමු අපි මේ ටිකක් සංකීර්ණ ගැටලුවක්. මෙන්න මේ ගැටලුව. මේකේ A හා B අතර විභවාන්තර අපිට V කියලා දීලා තියෙනවා. A හා B අතර විභවාන්තර අපිට V කියලා දීලා තියෙනවා. එතකොට අපෙන් අහනවා C හා D අතර විභවාන්තරය. C හා D අතර විභවාන්තරය. ඒතර අපිට මේකෙත් දැන් ගොඩාක් මේක සංකීර්ණයි. ඒතර අපි ඒක සුළු කරගන්න ඕනේ.
මේක අපි කිව්වනේ අවසානයේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියට අපි හදා ගන්න ඕනේ. ඒතර අපි කරන්නේ මේ 2R මේ 2R සමාන්තරගතයි. ඒ දෙකේ සමකය R. එතකොට මේ වගේ පද්ධතියක් වෙනවා. එතකොට මේ ඒ දෙකේ සමකයෙන් එන R උයි මේ 2R උයි සමාන ශ්‍රේණිගතයි. එතකොට 3R. එතකොට මේ එන එතකොට 3R. එතකොට 3R උයි මෙතනින් එන 3R සහ මේ දෙක ශ්‍රේණිගත නිසා මෙතන 2R දැන් 4R 6R. මෙතනින් එන 6R උයි මේ 3R උයි සමාන්තරගතයි. ඒතර 6R උයි 3R උයි සමාන්තරගත වුණාට පස්සේ ඒකේ සමකය 2R වලට සමානයි. ඉතින් මේ දෙකේ සමකය 2R වලට සමානයි. එතකොට T හා U අතර ප්‍රතිරෝධය එන්නේ මේක R, මේ එන්නේ අර මේ කොටසේ සමක ප්‍රතිරෝධය 2R. එතකොට T හා U අතර මේ කලින් තිබ්බ R එක මේ තියෙන මේ එන්නේ අපි මෙන්න මේ වම් පැත්තෙන් සුළු කරගෙන ආපු සමක ප්‍රතිරෝධය 2R. ඒ 2R උයි මේ R උයි සමාන්තරගත වෙන ශ්‍රේණිගත වෙනවා. ඒතර 3R වෙනවා. ඒ 3R උයි මේ 3R උයි සමාන්තරගත වෙනවා. ඒතර යට තියෙනවා. දැන් මෙතනින් එන 2R R එකතු වෙලා 3R වෙනවා. T හා U අතර සමක ප්‍රතිරෝධය 3R වෙනවා. R හා මේ ප්‍රතිරෝධය 3R වෙනවා. මේ තුන එකතු වුණාට පස්සේ. ඒතර ඒ දෙක සමාන්තරගත නිසා සමාන නිසා ඒතර ඒ දෙකේ සමකය 3R බෙදීම 2. ඒතර අවසානයේ අපි මෙන්න මේ ඔක්කොම ප්‍රතිරෝධ පද්ධතිය මේ කෑල්ල අපි සමක කරලාගෙන ආවා. මෙන්න මේ කෑල්ලේ සමකය සමාන වෙලා තියෙනවා 3R බෙදීම 2ට. ඒතර අපිට අවසානයේ අපිට මෙන්න මේ වගේ තැනකට ගේන්න ඕනේ. ඒතර මේ දැන් මේ දෙක ශ්‍රේණිගතයි. මේ දෙක ශ්‍රේණිගත නම් ඒතර මෙතන විභවය T, මෙතන විභවය U, මේ ලක්ෂය T, මේ ලක්ෂය U. එතකොට මේ දෙක ශ්‍රේණිගත නිසා මේ දෙන්න අතර විභවාන්තර අතර අනුපාතය සමානයි ප්‍රතිරෝධ අතර අනුපාතය. ඒක නිසා V 3R බෙදීම 2ට VR සමානයි 3R බෙදීම 2ට R. ඒතර 3ට 2 අනුපාතයෙන් තමයි විභවාන්තර බෙදෙන්නේ. ඒක නිසා 3R බෙදීම 2 හරහා විභවාන්තරය සමානයි 5න් 3යි V. ඒ කියන්නේ T හා U අතර විභවාන්තරය. T හා U අතර විභවාන්තරය 5න් 3යි V කියලා අපිට එනවා. එහෙනම් තුන්වෙනි රූපයට අනුව. ඒතකොට දැන් මේක T හා U අතර විභවාන්තරය අපි හොයාගත්ත 5න් 3යි V කියලා. මෙන්න මේ විභවාන්තරය. එහෙනම් මේ හරහා විභවාන්තරයත් 5න් 3යි V. එහෙනම් තුන්වෙනි රූපය අනුව T හා U අතර විභවාන්තරය 5න් 3යි V නම් එතකොට මෙතන මෙන්න මේක R මේක 2R. එතකොට මේ දෙක T හා U අතර විභවාන්තරය 5න් 3යි V නම් එතකොට මේ 5න් 3යි V ආයිත් 2ට 1 අනුපාතයට බෙදෙන මෙතන. එතකොට P හා Q අතර විභවාන්තරය සමානයි T හා U අතර විභවාන්තරයෙන් 3න් 2ක්. ඇයි මේ දෙක අතර අනුපාතය 2ට 1 නිසා T හා U අතර විභවාන්තරයෙන් 3න් 2ක් තමයි P හා Q අතර විභවාන්තරය. ඒක නිසා තුන්වෙනි රූපයට අනුව PQ හරහා විභවාන්තරය 3න් 2 වැඩි කිරීම VTU. ඒතර එතනින් එනවා 2 බෙදීම 5යි V කියලා PQ හරහා විභවාන්තරය. දැන් PQ හරහා විභවාන්තරය අපි හොයාගත්තා. ඊට පස්සේ PQ හරහා තියෙන සමග ප්‍රතිරෝධය දැන් මේක අපි මේක සුළු කරගෙන ඉවරලා PQ හරහා තියෙන දෙවෙනි රූපය අනුව PQ හරහා R හා 2R කියලා ප්‍රතිරෝධ දෙකක් වෙනවා. ඒතර මේ දෙක ශ්‍රේණිගතයි. එහෙනම් PQ හා අතර විභවාන්තරයේ 3න් 1 කොටසක් තමයි C හා D අතර විභවාන්තරයට සමාන වෙන්නේ. P හා Q අතර විභවාන්තරයෙන් 3න් 1 කොටසක් තමයි. ඇයි මේ අතර අනුපාත 2ට 1 නිසා C හා D අතර විභවාන්තරයට සමාන වෙන්නේ. ඒක නිසා C හා D අතර විභවාන්තරය VPQ වලින් දෙවෙනි රූපයට අනුව VCD කියලා කියන්නේ 3න් 1යි VPQ. 3න් 1යි VPQ කියලා කියන්නේ 2යි V බෙදීම 5. අපිට මේ විදිහට මේක ටිකක් අමාරු ගානක්. මේක අපි සුළු කරගෙන ඉවරලා අපිට අවසානයේ ඒතර මේක අපි අනිවාර්යෙන් විභව බෙදන්නම් අපි මෙයා සමක ප්‍රතිරෝධය හොයලා ඉවරලා මේක අනිවාර්යයෙන්ම ශ්‍රේණිගත සම්බන්ධයකට අරගෙන ඉවරලා ආයෙත් පස්සට යනවා. VTU හොයා ගන්නවා, ඊට පස්සේ VPQ හොයා ගන්නවා, ඊට පස්සේ VCD හොයා ගන්නවා. ඒ වගේම ධාරා බෙදනයත් එහෙම තමයි. ධාරා බෙදනයේත් පහත පරිපථයේ එක් ප්‍රතිරෝධ හරහා ගමන් කරන මේක නම් හරි ලේසි. මෙතනින් 8 ඇම්පියර් ධාරාවක් ආවට පස්සේ අපි හොයාගන්න ඕන මෙතන මේ එළියේ තියෙන කෑල්ලේ සමකය. එතකොට මේ එළියේ තියෙන කෑල්ලේ සමකය හොයාගත්තොත් මේක අපි අහන්නේ එක් ප්‍රතිරෝධ හරහා ගමන් කරන ධාරාව. එතකොට අපි මේ එළියේ තියෙන කොටස සම්පූර්ණ කොට සමකය අපිට හොයාගන්න පුළුවන් අවසානයේ 2යි මෙතන 1යි ඕම් මෙතනින් එනවා 1යි ඕම්. මෙතන මේ කෑල්ල 4යි ඕම් වෙනවා. මේ 4යි ඕම් මේ 4යි ඕම් මේ සමාන්තර මේ 4යි ඕම් 4යි ඕම් සමාන්තරගතය 2යි ඕම්. ඊට පස්සේ ආයෙත් 4යි ඕම් වෙලා 2යි ඕම්. එතන මෙතනට එනකොට මෙතන 4යි ඕම් වෙලා එතන මේක අවසානයේ අපිට ගන්න පුළුවන් මෙතන 8යි ඇම්පියර් මෙන්න මේ කෑල්ලේ සමකය. මෙන්න මේ කොටසේ සමකය අපිට ගන්න පුළුවන් 4යි ඕම් කියලා. ඇයි 1යි ඕම් 2යි ඕම් 3යි ඕම් 4යි ඕම් 4යි ඕම් 4යි ඕම් මේ 4යි ඕම් 2යි ඕම් 2යි ඕම් ආයි මේ කොටස 4 මේක මේකයි මේක එකතු වුණාට පස්සේ 4යි ඕම් වෙනවා. එතකොට අවසානයේ මේ කෑල්ලේ සමක ප්‍රතිරෝධය
8යි. ඒ කියන්නේ මේ 4i ohm වලින් මේ පැත්තේ තියෙන කැලේ කොටසේ 4i ohm වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව. මෙන්න මේ අවස්ථාව. එතකොට මෙතනින් 8i ඇම්පියර් ආවට පස්සේ දැන් එතකොට මේ කැලේ 4i ohm මේ කැලේ 4i ohm. එහෙනම් අපි දන්නවා ප්‍රතිරෝධ අතර අනුපාතය ධාරා අතර අනුපාතය සමානයි ප්‍රතිරෝධ වල පරස්පර අතර අනුපාතය. හැබැයි මේකේ විශේෂත්වයක් තියෙනවා ප්‍රතිරෝධ දෙක සමාන නිසා ධාරාවත් බෙදෙන්නේ සමානව. මෙතන මෙන්න 8i ඇම්පියර් මෙතන 4i ඇම්පියර් මෙතන 4i ඇම්පියර් කියලා බෙදනවා. එතකොට මෙතනින් 4i ඇම්පියර් එළියට ආවට පස්සේ ආයෙත් පිටිපස්සට යනවා අර වගේම. එතකොට මේ දෙවෙනි රූපය අනුව මේක හරහා යන්නේ 4i ඇම්පියර් නම් මේක 4i ඇම්පියර්. එතකොට දෙවෙනි රූපය අනුව මේක හරහා 4i ඇම්පියර් 2i ඇම්පියර් ගිහිල්ලා මෙතන 2i ඇම්පියර් වෙනවා. ඊට පස්සේ පළවෙනි රූපය අනුව මෙතනින් 2i ඇම්පියර්. එතකොට මෙතනින් 2i ඇම්පියර් එනවා නම් මේ 2i ඇම්පියර් ඇවිල්ලා ඉවර වෙලා මේ පැත්තට ගිහිල්ලා ඉවරලා ආයෙත් මෙතනට එනවා. ඊට පස්සේ මෙතනින් 2i ඇම්පියර් එනවා. එතකොට මේක හරි ලේසි. මේකේ වෙන්නේ මෙතන මේ කෑල්ලේ සමග ප්‍රතිරෝධය 4i ohm. ඒක නිසා මෙතනින් එන 8i ohm කියන එක නා මෙතනට 4i ඇම්පියර් මෙතනට 4i ඇම්පියර් යනවා. ඊට පස්සේ මෙතනට එන 4i ඇම්පියර් ගත්තට පස්සේ මේ 4i ඇම්පියර් වලින් මේ කෑල්ලේ සමකයේ 4i ohm මේක 4i ohm නිසා මේක දෙකට බෙදෙනවා. මේ පැත්තට 2i ඇම්පියර් මෙතන 2i ඇම්පියර්. ඒතර මේ 2i ඇම්පියර් මෙහෙට ඇවිල්ලා ඉවරලා මෙතනින් එනවා. ඊට පස්සේ මේ 2i ඇම්පියර් ඇවිල්ලා ආද මෙතනින් 4i ඇම්පියර් යනවා. ඒ 4i ඇම්පියර් මෙතනින් 4i ඇම්පියර් වල එකතු වෙලා 8i ඇම්පියර් කියලා ඉලියට එනවා. ඒතර ධාරා බෙදෙන්නෙත් ওই විදිහටම තමයි. ඒතර ප්‍රතිරෝධ අගයන් වෙනස් වුණොත් එහෙම ඒවයි පරස්පර අතර අනුපාතයට අපිට ධාරා බෙදා ගන්න පුළුවන්. ඊට අවසානයේ තියෙනවා අවසාන කොටස. ඒකේ තියෙන්නේ අපි ගිය සතියේ දාරිත්‍රක පුනරීක්ෂණ කොටසේ දාරිත්‍රක පුනරීක්ෂණ වල අපි කතා කරා අවසානයේදී අර දාරිත්‍රක දෙක සජාතීය අග්‍ර සම්බන්ධ කරන අවස්ථාව. සමාන්තර තවත් දාරිත්‍රක දෙක සජාතීය අග්‍ර සම්බන්ධ කරාම කොහොමද වෙන්නේ කියලා. කිව්ව අන්තිමට විජාතීය අග්‍ර සම්බන්ධ කරාට පස්සේ කොහොමද වෙන්නේ කියලා අපි කතා කරේ නැහැ. ඒක අමාරු කොටසක් නිසා. ඒතකොට දැන් මම මේකේ ඒ ඉතුරුන කොටස මේකෙන්ද අපි කතා කරනවා. ඒතකොට අපි ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේ දාරිත්‍රක කොටසේ අවසාන ගැටලුවේ තීවරණයට අදාළ වෙයි. ඒදී සමාන්තර තහත් දාරිත්‍ර දෙකේ සජාතීය අග්‍ර සම්බන්ධ කරන අවස්ථාව සාකච්ඡා කරලා තියෙනවා. එමගින් එම සමාන්තර තහඩු දාරිත්‍රකවල විජාතීය අග්‍ර සම්බන්ධ කළොත් අවසාන විභවාන්තර හා ආරෝපණ සොයා ගන්න ආකාරය දැන් අපි සලකා බලනවා. ඒතර අපි කරන්නේ අපිට ආවා ඒකේ වෙන වෙනම දාරිත්‍රක දෙකේ ආරෝපණ ධන 18 මයික්‍රෝලෝම් අනිත් එක්කෙනාගේ ධන 54 මයික්‍රෝලෝම් කියලා. ඒතර අපි දැන් කරන්නේ මෙයාගේ A1 හා B1 සම්බන්ධ කරනවා A2 හා B2 සම්බන්ධ කරනවා. ඒතර මෙතෙන්දී වැදගත් දේ තමයි මෙතන දැන් ධනාග්‍රය ඍණාග්‍රය සම්බන්ධ කරාට පස්සේ මේ දෙක උදාසීන වෙනවා. දැන් අපි කියන්නේ මෙතන සන්නායකම් එකේ සම්බන්ධ කරාට පස්සේ මේ දෙක ආකර්ෂණය වෙලා ඒකේ සමකයක් වෙනවා. ඒතකොට මේ දෙකේ එකතුව තමයි අවසාන ආරෝපණය වෙන්න ඕන මේ තහඩු දෙකේ. මේ තහඩු වල මේ තහඩු දෙකේ අවසාන ආරෝපණ දෙකේ එකතුව මේ දෙකේ එකතුවට සමාන වෙනවා. ධන 18 ඍණ 54 කියලා ඍණ 36. ඒතකොට මේ තහඩු දෙකේ ආරෝපණ දෙකේ එකතුව ඍණ 36ට සමාන වෙනවා. ඒතකොට මෙතනත් වෙන්නේ අර ධන තහඩු සම්බන්ධ කරන වඩා මේක වෙනස්. ඒකට හේතුව තමයි ධන ඍණය සම්බන්ධ කරොත් ඒ දෙක තුල්‍ය වෙලා අවසාන ආරෝපණය තහඩු දෙකේම මුළු ආරෝපණය ඒ දෙකේ එකතුවට සමාන වෙනවා. ඒක නිසා මේ තහඩු දෙකේ මුළු ආරෝපණය ඍණ 36ක් වෙන්න ඕන. මේ තහඩු දෙකේ මුළු ආරෝපණය ධන 36ක් වෙන්න ඕන. ඒත් අපි ඒ වුණත් මේ දෙක මෙහෙම සම්බන්ධ කරාට පස්සේ මේක විජාතීය අග්‍ර සම්බන්ධ කරත් අනිවාර්යයෙන්ම විජාතීය අග්‍ර සම්බන්ධ කරත් මේක සමාන්තරගත වෙන විදිහට ආරෝපණ හුවමාරු වෙලා හැබැයි දැන් මේක ඇත්තටම දැන් මේක අවසානයේ වශයෙන් සමතුලිත වෙනකොට මේක ධන වෙලා මේක ඍණ වෙලා අවසාන වශයෙන් සමතුලිත වුණාට පස්සේ මේක ධන වෙලා මේක ඍණ වෙන්න බෑ. එක්ක මේ දහඩු දෙකම ඍණ වෙන්න ඕන නැත්නම් මේ දහඩු දෙකම ධන වෙන්න ඕන. හරිනේ. ඒ නිසා ධන වෙලා ඍණ වෙලා තියෙන්න බෑ. එහෙමනොත් මේ දෙක සම්බන්ධ කරාට පස්සේ මේ දෙක එකතු වෙලා උදාසීන වෙනවා. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. A1 හා B1 තහඩුවද A2 හා B2 තහඩුවද එකිනෙක සම්බන්ධ කිරීම සලකමු. මේ විදිහට දාරිත්‍ර දෙක සමාන්තර වන තෙක් එනම් විභවාන්තර සමාන වන තෙක් ආරෝපණ හෝමාරු වෙනවා. ඒතර ආරෝපණ හෝමාරු වෙන විභවාන්තර සමාන වන තෙක් ආරෝපණ හෝමාරු වෙනවා. එතකොට අවසානයේ අපි මේකේ සමගය ගන්නවා. එතකොට මේ දෙකේ මේ තහඩු දෙක සම්බන්ධ කරාට පස්සේ මේව සමාන වුණාට පස්සේ මේකේ සමකයේ ආරෝපණය මෙන්න මේ තහඩු වල මේ දෙකේ එකතුවට වම් පැත්තේ තහඩුවේ සමකයේ වම් පැත්ත තහඩුවේ ආරෝපණය සමාන වෙනවා. මේ පැත්ත දෙකේ එකතුවට දාරිත්‍රකයේ සමක දාරිත්‍රකයේ දකුණු පැත්තේ තහඩුවේ ආරෝපණය සමාන. ඒතර දැන් මේක තමයි සමක දාරිත්‍රකයේ වම් පැත්ත තහඩුවේ ආරෝපණය 36යි දකුණු පැත්ත ධන 36 මයික්‍රෝලෝම් වෙනවා. එතකොට A1 හා B තහඩු දෙකේ ආරෝපණ එකතුව ඍණ 36 මයික්‍රෝලෝම්. මේක තමයි මේ සමක දාරිත්‍රකයේ වම් පැත්ත තහඩුවේ ආරෝපණයලා තියෙන A2 හා B2 වල එකතුව ධන 36යි. ඒ කියන්නේ ඒක තමයි දකුණු පැත්ත සමකයේ දාරිත්‍රකයේ දකුණු පැත්ත තහඩුවේ ආරෝපණයට වෙලා තියෙන්නේ. අපි මේ සමකයේ අරගෙන දැන් සමකයේ අපි ආරෝපණය දනෝ 36 මයික්‍රෝලෝම් කියලා අපි සමකයේ සපල ආරෝපණය 36 මයික්‍රෝලෝම් නිසා
එයාගේ සමක ධාරිතාව 9 මයික්‍රෝෆැරඩ්. ඒ නිසා අපි සමකයක් දානවා Q සමානයි C. සමකයට Q සමානයි CV දැම්මට පස්සේ එයාගේ විභවාන්තරය 4 වෝල්ට් වෙනවා. සමකය හරහා විභවාන්තරය 4 වෝල්ට් වෙනවා මේ සමීකරණය අනුව. එතකොට එහෙනම් මේ ධාරිත්‍රක දෙකෙත් විභවාන්තරය ධාරිත්‍රක වලත් අග්‍රතර විභවාන්තරය 4 වෝල්ට් වෙනවා. දැන් එතකොට අපි කරන්නේ වෙන වෙනම ආයිත් මේ ධාරිත්‍රක දෙකට Q සමානයි CV දානවා. එතකොට අපි 3 මයික්‍රෝෆැරඩ් Q සමානයි CV දැම්මට පස්සේ එයාගෙනවා 12 මයික්‍රෝකූලොම් කියලා. එහෙනම් එයාගේ මේ පැත්ත ඍණ 12 මයික්‍රෝකූලොම් වෙලා මේ පැත්ත ධන 12 මයික්‍රෝකූලොම් වෙන්න ඕන. අපි 6 මයික්‍රෝෆැරඩ් Q සමානයි CV දැම්මට පස්සේ එයාගෙනවා 24 මයික්‍රෝකූලොම්. එහෙනම් එයාගේ වම් පැත්ත ඍණ 24ක් වෙලා දකුණු පැත්ත ධන 24ක් වෙනවා. දැන් මම අර කලින් කිව්ව එක තමයි මේ දෙකම ආයිත් අනිවාර්යයෙන්ම එකම ලකුණ තියෙන්න ඕන. අවසානයේ සමතුලිත වුණාට පස්සේ දකුණු පැත්තෙත් එකම ලකුණ තියෙනවා. දැන් මේකේ වෙලා තියෙන දැන් මෙයාගේ ඍණ 12 මයික්‍රෝකූලොම් වෙලා මෙයා ධන ඍණ 24 මයික්‍රෝකූලොම් වෙලා එහෙනම් මේ දෙක එකතුව ඍණ 36යි. මේ පැත්ත එකතුව ධන 36යි. ඒක නිසා අවසානයේදී මෙයා සමතුලිත වුණාට පස්සේ අනිවාර්යයෙන්ම විජාතිය අග්ග සම්බන්ධ කරාට අවසානයේ සමතුලිතව විජාතිය අග්ග සම්බන්ධ කරත් අවසානයේ සමතුලිත වුණාට පස්සේ සම්බන්ධ කරපු අග්‍රවල ලකුණ සමාන වෙන්න ඕන ආරෝපණය. අවසානයේ ධාරිත්‍රක දෙකේ ආරෝපණ වල එකතුව සමක ධාරිත්‍රකයේ සඵල ආරෝපණය වන 36 මයික්‍රෝකූලොම්ට සමාන විය යුතුයි. ඒතර අපි ගාන හදන්නේ. ඒතර විජාතිය අග්ග සම්බන්ධ කරාට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. සම්බන්ධ කරාට පස්සේ අපි ඒකේ తాවකාලිකව යා සමක ප්‍රතිරෝධය අරගෙන ඉවරලා ඊට පස්සේ අපි සමක ප්‍රතිරෝධයේ විභවාන්තරය හොයලා ඉවරලා අපි ආයෙත් වෙනම Q සමානයි CV දාලා ප්‍රතිරෝධ දෙකට මේ සමාන්තර තහවුරු ධාරිත්‍රක දෙකට අපිට ආයෙත් වෙන වෙනම හොයන්න පුළුවන්. ඒතර මතක තියාගන්න මෙයාලගේ අනිවාර්යයෙන්ම සමතුලිත වුණාට පස්සේ විජාතිය මේ විජාතිය අග්ග සම්බන්ධ කරලා සමතුලිත වුණාට පස්සේ අනිවාර්යයෙන්ම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන අග්‍රවල ලකුණු සමාන වෙන්න ඕන. ඒතර මේකෙදි ශක්ති හානියක් සිදු වෙනවා. ඔයාලට ශක්ති හානිය ගණනය කරන්න පුළුවන්. මේකේ ආරෝපණ චලිත වෙන නිසා ආරෝපණ චලිත වෙන නිසා මේ සන්නායක කම්පලෙන් තාපය ලෙස ශක්තිය හරිනවා. එතකොට ඒක නිසා අවසාන පද්ධතියේ ශක්තියයි ආරම්භක පද්ධතියේ ශක්තියයි හොයලා අන්තරය ගත්තට පස්සේ අපිට පුළුවන් මේ ආරෝපණ මේ හුවමාරු වෙනකොට හානි වූ ශක්තිය හොයන්න. ඒක තමයි අපි අවසානයේ කතා කරන්න හිටියේ ධාරිත්‍රික වල. දැන් ඔයාලට අපි මම කතා කරා මේකේ සමක ප්‍රතිරෝධයේ MCQ P සමානයි BI අපි මේකේ ගත්ත මුලින්ම ඒක අපි පස්සේ කතා කරන කොටසක්. අපි සමක ප්‍රතිරෝධය හොයන විදිහ අපි හැම ආකාරයකටම කතා කරා. ඒ වගේම ප්ලාවිත ප්‍රවේගය හොයන විදිහ කතා කරා. ඊට උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධය වෙනස් වෙන විදිය. විභව බෙදුම් ගන්න කොහොමද කියලා, ධාරා බෙදුම් ගන්න කියලා. ඒක නිසා ඔයාලට පාස් පේපර් MCQ ධාරා විද්‍යුතයේ මේ කොටස් වලට අදාළ MCQ ටික හදන්න පුළුවන්. අපි ඉස්සරහා වීඩියෝ එකකින් කතා කරනවා තාපන විද්‍යුතයේ තාපන ඵලය හා කෝෂ පිළිබඳ සිද්ධාන්ත හද.